තෙරුවන් සරණයි. එහෙනම් අපි වැඩසටහනේ ඊළඟ වාරය ආරම්භ කිරීම සඳහා নমස්කාරය කියවන්නට වරක්. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි, අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ ධර්ම මාර්ගයේ යන අයට අනුග්‍රහිතයක් දක්වන්න අනුග්‍රහ කරන්න. ඒ අනුග්‍රහ කරන්න පුළුවන් ආකාර කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා. එතකොටම අනුග්‍රහ කරන්න පුළුවන් ආකාර පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තින අනුග්‍රහිත සූත්‍රයේ අපි ගිය සැරේ සාකච්ඡා මතක් කරගත්තා වගේ. එක ක්‍රමයක් තමයි සීලයෙන් අනුග්‍රහ කරන එක, අපි හැකි පමණ සීල් රකින්න එක. දෙවෙනි ක්‍රමය තමයි සුතයෙන්. ඒ කියන්නේ අපි මේ වගේ ධර්ම දේශනාවකට සවන් දීලා. අනිත් එක තමයි ධර්ම සාකච්ඡාව. අනිත් ක්‍රමය තමයි, හතරවෙනි ක්‍රමය තමයි සමාධි අනුග්‍රහිතය. පස්වෙනි ක්‍රමය තමයි විපස්සනා අනුග්‍රහිතය කියලා. ඉතින් ඔය පළවෙනි එකත් හතරවෙනි එකත් පස්වෙනි එකත් අපි හැකි පමණ අපි කරනවා. සක්මන් කරලා පර්යංකය කරලා අපි කරන්නේ සමාධි අනුග්‍රහිතයක් කරන එක, විපස්සනා අනුග්‍රහිතයක් කරන එක. ඒවත් සමාධි අනුග්‍රහිත වෙන්නේ කොහොමද, විපස්සනා අනුග්‍රහිත වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. දැනට අපි මේ වෙලාවේ යොදාගෙන තියෙන්නේ මූලික වශයෙන් පළවෙනි විනාඩි කිහිපය අපි යොදාගන්නේ ධර්ම දේශනාවකට, කියන්නේ සුතානුග්‍රහිතයකට. මෙහෙම සුතානුග්‍රහිතයක් අවශ්‍ය වෙන්නේ එක පාර්ශවයක් දේශනයක් කරන්නත් අනිත් පාර්ශවයේ දේශනය අහන්නත් අවශ්‍ය වෙන්නේ මේ මාර්ගයේ අපි යන්නේ මේ දන්න හුස්මේ ඉඳලා දන්න කයේ ඉඳලා නොදන්න දෙයකට නිවන කියලා ඒකට. ඉතින් ඔතනට යද්දී අපි දන්නේ නැති නොදන්නා දේවල් තියෙන්න පුළුවන්. මේ නොදන්නා දේවල් දැන ගැනීමට මේ වගේ සුතයක් අවශ්‍ය වෙනවා, සවන් දීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම දන්න දේවල් තහවුරු කරගන්නත් පුළුවන් වෙනවා. මෙහෙම කයට හිත ගත්තට පස්සේ Tamanට යම් යම් අත්දැකීම් එන්න පුළුවන්. ඒ අත්දැකීම් මේ මාර්ගයේ තියෙන දේවල්ද කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ යද්දී මේ අහුවෙන දේවල් සමහර වෙලාවට අපි මීට ඉස්සෙල්ලා අත්දැකපු නැති දේවල්, සමහර වෙලාවට අත්දැක්කත් අපි ඒවා සැක කරලා තියෙන දේවල්, ඒ වගේ සැක සහිත තැන් සමනය කරගන්නත් අපිට මේ අධ්‍යයනයකට හුඟම් දෙන එක, එහෙම නැත්නම් අපි පස්සේ කරන සාකච්ඡාව වගේ දේවල් වැදගත් වෙනවා. ඒ වගේම අපි මේ වගේ දේවල් වලට එන්නේ එක එක දෘෂ්ටීන් තියාගෙන. අපි සමාජයේ ජීවත් වෙද්දී ධර්ම මාර්ගයට එන්නේ ඉස්සෙල්ලා එක එක දෘෂ්ටීන් තියෙන්න පුළුවන් ධර්මයේ සම්බන්ධයෙන්. ඒ දෘෂ්ටි ඍජු කරගන්න, කෙලින් කරගන්න, නගා හිටව ගන්න, ඒවා හරිද වැරදිද කියලා දැනගන්න මේ වගේ දේශනයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා. මොනවා නැතත් දේශනයකට හුඟම් දුන්නාම හැමතිස්සෙම හැම දේශකයෙක්ම කරන්නේ එයා සතිය වැඩුවක් නැතත් බුද්ධ වචනේ කතා කරන්නේ. බුද්ධ වචනේ කතා කරනවා කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන උසස්ම දැනුම. අපි දන්නේ ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව නෙමෙයි දැනුම කියන්නේ. දැනුම කියන්නේ බුද්ධ වචනේ. මේ බුද්ධ වචනේට හුඟම් දුන්නාම අපි පුදුම විවිධීමක්, පුදුම නගා හිටීමක්, පුදුම ධම්ම ප්‍රීතියක්, ධම්ම උද්දච්චය කියලා කියනවා. ඒ වගේ දෙයක් ඇති වෙනවා. එහෙනම් තමයි මුළු බෞද්ධ ලෝකයේම හැමදාම බණ විතරක් අහන්නේ. ඒක එක එන්ටර්ටේන්මන්ට් එකක් වෙලා. ඉතින් කෙසේ වෙතත් බුදුහාමුදුරුවෝ කියනවා ඒ වගේ දෙයක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ හේතුව නිසා අපි සුතානුග්‍රහිතයක්, මේ හේතුව නිසා සුතානුග්‍රහිතයක් දක්වන්න ඕන. ඉතින් එහෙම සුතානුග්‍රහිතයක් දැක්වීම සඳහා මම තෝරාගත්ත සූත්‍රයක්. ඒ සූත්‍රය මම හිතන්නේ ඔයගොල්ලෝ දකින්න ඇති අපි ගෲප් එකේ දාලා තිබිච්ච බැනර් එකේ. ඒක තිබුණේ
සතර සතිපට්ඨානය හඳුන්වා දීම කියලා. ඒ කියන්නේ මම තෝරාගත්තු සූත්‍රය තමයි සතර සතිපට්ඨානය කියන සූත්‍රය. සතර සතිපට්ඨාන කියන සූත්‍රය තෝරාගන්න ඇයි මම තෝරාගත්තේ කියලා මම විශේෂයෙන් කියන්න කැමතියි. ඒකට හේතුව තමයි මේ ධර්ම මාර්ගයේ යන අය උප්පන්න සහතිකයේ බුද්ධ ආගම කියලා ලියලා තිබුණාට මදි. ධර්ම මාර්ගයේ යන්න නම් බුදුහාමුදුරුවන්ගේ මාර්ගයේ යන්න නම් ඒ බුදුහාමුදුරුවන්ගේ මාර්ගයේ යනවා කියන හැම කෙනෙක්ම අනිවාර්යයෙන් මේ සතර සතිපට්ඨානය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන. සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න ඕන. සතර සතිපට්ඨානෙ හැසිරෙන්න ඕන. ඒක තමයි බුද්ධ ආගම් කාර්යය කියලා කියන්නේ. නැත්තම් උප්පන්න සහතිකයේ කතෝලිකද ක්‍රිස්තියානිද මුස්ලිම්ද ජූද හින්දුද කියන එක කිසිම අදාළත්වයක් නැහැ. මේ සතර සතිපට්ඨානයේ යම් කිසි කෙනෙක් හැසිරෙනවා නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒ පුද්ගලයා ඉන්නේ බුද්ධ ශේස්ත්‍රයේ කියලා, පියාගේ ශේස්ත්‍රයේ කියලා, මගේ ශේස්ත්‍රයේ කියලා. ඉතින් ඒ හින්දා අපි මේ උප්පන්න සහතිකයේ තියෙන බුද්ධ ආගම කියන එකෙන් එහාට ගිය කට්ටියක්. එහාට යන්න හදන කට්ටියක්. ඉතින් ඒ කට්ටිය අනිවාර්යයෙන් මේ ගමනක් යන කට්ටියක්. ගමන යන කට්ටියට තියෙන මොනවාද ඒකට කියන්නේ ටූල් කිට් එක. එහෙම නැත්නම් අඩුම කුඩුම ටික තමයි මේ සතර සතිපට්ඨානයේ තියෙන්නේ. ඒ හින්දා හැම කෙනෙක්ම මේක දැනගෙන තියෙනවා. මේක දන්නවා කියලා කියන්නේ අනිත් සූත්‍ර ඔක්කොම දන්නවා. අනිත් සූත්‍රම ඔක්කොම දැනගත්තත් වැඩක් නැහැ මේක දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ සූත්‍රය තෝරාගත්තා. මම මේක තව පොඩ්ඩක් ඉස්සරහට අරගෙන ගියොත් මම මේක තෝරාගන්න හේතුව ඇයි කියලා කියන්නේ බුද්ධ මාර්ගය කියලා කියන්නේ පොතපත කියවපු අය ලංකාවේ ඉන්න අය විශේෂයෙන් දන්නවා බුදුහාමුදුරුවන්ගේ මාර්ගය කියලා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එහෙම නැත්නම් බෝධියට නිවන කරා යන්න අවශ්‍ය වෙන ධර්මතාවයන් කරුණු 38ක් තියෙනවා. මම මේ වචන කියන ඒවා මම මේ දෙන නම්බර්ස් කිසිම වැඩක් නැහැ. ඒක මතක තියාගන්න ඕනෙත් නැහැ. මතක හිටියොත් හොඳයි. මතක තියාගන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි විභාගයක් ලියන්නේ නැහැ. අපි මේවා පස්සේ දන්නවද කියලා හොයලා බලන්නේ නැහැ. ඒ හින්දා මතක තියාගැනීමේ මේ වචන දැනගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි සමහර වෙලාවට මේ වචනවල තේරුම Taman දන්නේ නැත්නම් අහන්න. එතකොට අපි පොඩ්ඩක් මේ අවස්ථාවේ හැටියට අපි තේරුම් ගන්න දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37 උඩින්ම බුදුහාමුදුරුවෝ තියලා තියෙන සතර සතිපට්ඨානය කියන එක. කියන්නේ මේ නිවන කරා යන්න නම් බෝධිය කරා යන්න නම් ධර්ම 38ක් තියෙනවා. ඒ 37 පළවෙනි එක තමයි සතර සතිපට්ඨානය. ඒ හින්දා අපි එතනින් පටන් ගත්තේ නැත්තම් අපි නිවන කරා නෙමෙයි යන්නේ. අපි මේ වෙන කොහොමද ගමනක් යන ගමන් අපි දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. ඉතින් ඒ 37 මම සඳහන් කරුවොත් පළවෙනිම සතර සතිපට්ඨානය, ඊට පස්සේ සතර ඉද්ධිපාද, ඊට පස්සේ සතර සම්‍යක්පදං වීර්ය, ඊට පස්සේ සතර ඉද්ධිපාද, ඊට පස්සේ පංච ඉන්ද්‍රිය, ඊට පස්සේ පංච බල, ඊට පස්සේ සත්පොච්චංග, අවසානයේට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කරුණු 8ක් දක්වලා තියෙනවා. ඒව මත තමයි ඔය 37 හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ නිවන කරා යන්න නම් ඔය සත්‍තිස් බෝධිපාක්ෂික වල ධර්ම වල මම දැන් සඳහන් කරපු ආකාරයට තියෙනවා සප්තබොජ්ජංග කියලා. සප්තබොජ්ජංග කියලා කියන්නේ බෝධියට යන්න පුළුවන් අනිවාර්ය අංග 7ක්. ඒ අංග 7 වඩා ගන්න බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨානය අවශ්‍යයි කියලා වෙනම සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ වෙනම කොටසක් තියෙනවා බොජ්ජංග සංයුතිය කියලා. ඒ බොජ්ජංග සංයුතියේ 80ක් 90ක් විතර සූත්‍රවල කියන්නේ සතර සතිපට්ඨානය වඩන්න, සතර සතිපට්ඨානය වඩන්න, සතර සතිපට්ඨානය වඩන්න. ඒකෙන් විතරයි සප්තබොජ්ජංග වලට යන්න පුළුවන්. ඒකෙන් විතරයි බෝධියට යන්න අවශ්‍ය කරන අංග 7 සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔකට හොඳ සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ. ඒ සූත්‍රයේ නම තමයි කුණ්ඩලීය සූත්‍රය කියලා. මේ කුණ්ඩලීය සූත්‍රයේ බමුණේ ඇවිල්ලා හම්බ වෙනවා
බමුණෙක් නෙමෙයි මෙතන පාවිච්චි කරන වචන පරිබ්‍රාජක කියලා. පරිබ්‍රාජක කෙනෙක් ඇවිල්ලා හම්බ වෙනවා බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේව හම්බෙලා උන්වහන්සේ එක්ක වැඳ නමස්කාර කරලා සතුරු සාමීචයේ යෙදිලා මේ කුණ්ඩලීය නැත්නම් කුණ්ඩලික මං හිතන්නේ ඒ පරිබ්‍රාජකයාගේ නම. එයා අහනවා බුදුරජාන් වහන්සේට කියනවා බුදුරජාන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මම මේ මට ගයක් දොරක් තියෙන මිනිස්සෙක් නෙමෙයි. මම එක එක ආරණ්‍ය වලට ගිහින් එක එක කැලවල් වලට ගිහින් ඔහෙ ජීවත් වෙන මිනිස්සෙක්. මට හම්බෙන දෙයක් කාලා මම ඒ ආරණ්‍යයේ තියෙන දේවල් වලට අහුම්කම් දීලා ඒ තියෙන වැඩපිළිවෙල කරගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඒ හින්දා ඔහොම මම රස්ති අඩු ගහද්දී ඒ මගේ වචනයක් මට ඇහිලා තියෙනවා සමහර දේශකයෝ සමහර ශාස්ත්‍රඥ වහන්සේලා කියනවා මේ වාද කරලා දිනන එකේ ආනිසංස තියෙනවා කියලා. ඒක හොඳයි කියලා කියන ශාස්ත්‍රඥ වහන්සේලා හම්බෙලා තිනවා. ඒක තමයි ආනිසංසය කියලා. තව ශාස්ත්‍රඥ වහන්සේලා මට හම්බෙලා තියෙනවා එහෙම වාද කරන එක හොඳ නෑ. වාද කරලා දිනන්නේ නැතුව වාද නොකර ඉන්න පුළුවන් නම් ඒකේ ආනිසංස තියෙනවා කියලා සමහර ශාස්ත්‍රඥයෝ කියනවා මම අහලා තියෙනවා කියලා. ඉතින් මෙහෙම කියලා මේ කුණ්ඩලික කියන පරිබ්‍රාජකයා අහන බුදුරජාන් වහන්සේගෙන් ඔබ වහන්සේ මොකක් ආනිසංස කරගෙන ඉන්නවාද කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියන වචනය තමයි මගේ ආනිසංසය වෙලා තියෙන්නේ විමුක්ති ඵලය කියලා. විමුක්ති ඵලය කියලා කියන්නේ අරහත් ඵලය කියන එක. අරහත් ඵලය බලාගෙන තමයි මගේ ආනිසංසය කියන්නේ. එතකොට මේක කියපුවාම මේ කුණ්ඩලිය කියන බ්‍රාහ්මණයාට කවදාවත් අහපු නැති දෙයක් වෙනවා. එයාව නිකන් අලුත් වතුරකට වැටෙනවා වගේ වෙනවා. ඉතින් මෙයාගේ ලොකු පිබිදීමක් ඇති වෙලා මෙයා එකපාරටම අහනවා භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කරලා කියන්න මේ අරහත් ඵලය ලබා ගන්න අපි පුරුදු කළ යුතු පුහුණු කළ යුතු යම් දෙයක් තියෙනවනේ ඒක මොකද්ද කියලා මට කරුණා කරලා වදාරන්න කියලා බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා එහෙම පුරුදු කරන්න ඕන පුහුණු කරන්න ඕන වැඩි දියුණු කරන්න ඕන යම් දෙයක් තියෙනවා නම් අරහත් ඵලය සඳහා ඒක සප්ත බොජ්ජංග කියන. ඊට පස්සේ මෙයාගේ පිබිදීම තවත් වැඩි වෙනවා. දැන් මේකට විදිහකුත් තියෙනවා. ඊට පස්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ මට කරුණා කරලා එහෙනම් කියන්න මේ සප්ත බොජ්ජංග ලබා ගන්න අවශ්‍ය කරන වැඩි දියුණු කරන්න ඕන පුහුණු කරන්න ඕන යම් දෙයක් තියෙනවද ඒක මොකද්ද කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සප්ත බොජ්ජංග ලබා ගන්න නම් සප්ත බොජ්ජංග ඇති කර ගන්න නම් අපි පුහුණු කරන්න ඕන පුරුදු කරන්න ඕන වැඩි දියුණු කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ දෙයට කියනවා සතර සතිපට්ඨාන කියලා. ඉතින් මේ මේවා කියන්න මේ කුණ්ඩලිය බ්‍රාහ්මණයා පිබිදීමටපත් වෙලා තව ප්‍රශ්න බැලක් අහගෙන යනවා. මම ඉතින් මෙතනින් නවත්තන්නේ මේ සතර සතිපට්ඨානේ බුදුරජාන් වහන්සේ මේ වගේ සංයුක්ත නිකායේ කියලා තියෙනවා වැඩි යුතු දෙයක් කොහේ යන්නද අරහත් ඵලේ කරා යන්න කියලා. මේ වෙන කොහෙවත් යන්න නෙමෙයි. මොකද දෙනෙක් සතර සතිපට්ඨානේ එහෙම නැත්නම් සතිය කරනවා වෙන දේවල් වලට යන්න. එහෙම කතාවක් නෙමෙයි. මේක තියෙන්නේ මේ දෙයට. එහෙනම් අපි මේ මෙතන කරන්නේ ඒ දෙය. ඒ හින්දා මේ ඒ සඳහා යන මාර්ගයකට මේ සාක්ෂි තියෙනවා ඕන තරම් කියන්න තමයි මේ කතා රසය වැඩි කරන්න එක්ක මම මේ කතාව මෙතනට ගෙනාවේ. ඉතින් මෙහෙම මෙච්චර වැදගත් දෙයක් තියෙද්දී අපිට ප්‍රශ්නයක් මතුවෙනවා ඇයි මේක මේ ලෝකෙට හඳුන්වලා දෙන්නේ නැත්තේ? ඇයි මේ ලෝකෙට මේක එළියට එන්නේ නැත්තේ? බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. කියන්න ක්‍රමයක්ත් තියෙනවා. මොකද්ද මේ අපිට වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒකට එකම හේතුව තමයි මේක පුරුදු නොකරන එක. කවුරුත් මේක පුරුදු කරන්නේ නැහැ. යම් කෙනෙක් පුරුදු කරනවා නම් මේක එතකොට මේක මැරිච්ච දෙයක් වෙන්නේ නැහැ. මේකට පණ තියෙන දෙයක් වෙනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ පුරුදු කරන කට්ටිය ඇත්තෙම නැහැ. පුහුණු කරන කට්ටිය ඇත්තෙම නැහැ. හැබැයි ඒක කියා දෙන කට්ටිය නම් ඕන තරම් ඉන්නවා. ඒකේ පුහුණුවක් පුරුද්දක් නැහැ. ඉතින් එහෙම පුහුණුවක් පුරුද්දක් නැතුව ගියාට පස්සේ අපි මොනවද කියා දෙන්නේ?
කියා දෙන්න දෙයක් නැහැ. කියා දෙන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේක ප්‍රචලිත නොවෙන්න දියුණු නොවෙන්න හේතුවක් වෙනවා මේ දේ. ඉතින් අපි ඇයි මේක මෙහෙම වෙන්නේ? ඇයි පුරුදු කරන කට්ටිය නැති වෙන්න හේතුව ඇයි කියලා බැලුවොත් අපි දන්නවා සතිය කියලා කියන්නේ අපි ගිය සුමානෙත් සාකච්ඡා කරුවා. ගිය සුමානෙත් හැඳින්වීමක් ලබා ගත්තා. මේ සුමානෙත් මම හැඳින්වීමක් ලබා ගත්තා පුළුවන් ආකාරයට. මම නිතරම කිව්වේ ඔයගොල්ලෝ පර්යංකයක් කරද්දි සක්මන කරද්දිත් එහෙමමයි පුළුවන් තරම් නිරීක්ෂකයෙක් වෙන්න. නිරීක්ෂකයෙක් වෙන්න. නිරීක්ෂකයෙක් වෙන්න. නිරීක්ෂකයෙක් වෙනවා කියලා කියන්නේ මුකුත් කරන්න එපා. බලාගෙන ඉන්න. එතකොට මේ මුකුත් කරන්න එපා බලාගෙන ඉන්න ඔහේ නිකන් ඉන්න කියන එක කාටවත් දිරවන දෙයක් නෙමෙයි. මේ පැමිණිච්ච දේ බාර ගන්න කියන එක දිරවන දෙයක් නෙමෙයි. අපි හැමතිස්සෙම කෙරුම්කාරයෝනේ. අපි හැමතිස්සෙම කරන කට්ටියනේ. ඉතින් අපිට මොන හරි දෙයක් වුණොත් ඕක පොඩ්ඩක් එහෙට මෙහෙට කරන්නම ඕන. ඉතින් එහෙම තමයි මේ අපි මේ ලෝකෙ හැදිලා තියෙන්නේ. එහෙම තමයි අපි මේ නාකි වෙලා තියෙන්නේ. එහෙම තමයි අපි මේ ඉස්සරහට ගිහින් තියෙන්නේ. තියෙන එක වෙනස් කර ගිහින්. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම කතාවක් මම කියන්නේ නැහැ. පුළුවන් නම් ඔබ කිසිම දෙයක් නොකර ඉන්න. පැමිණි දුකක් එනවනම් දුක පැණි රහයි කියලා බාරගන්න. පැමිණි දුක් පැණි රහයි කියලා බාරගන්න. ඉතින් එහෙම හුරු නෑ අපිට. අපිට හැමතිස්සෙම මොන හරි කරන්න ඕන. ඉතින් ඔය මොන හරි කරන්න ඕන නිසා අද ඔයගොල්ලන්ට මම කියන්න අවශ්‍ය නැහැ. ටොන් ගණන් මල් පූජා වෙනවා. ටොන් ගණන් කෑම පූජා වෙනවා. ටොන් ගණන් පළතුරු පූජා වෙනවා. වතුර කල අරන් බෝධිය වටේ යනවා 100 meters 200 meters 1500 meters යනවා. බුදුහාමුදුරුවෝ මේ නිකන් ඉන්න කියනවා. බුදුහාමුදුරුවෝ මේ එන දේ බලාගෙන ඉඳින් කියලා තියෙනවා මේ කයට හිත දාගෙන. ඒක ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම කරනවා. මම මේ කියන්නේ මල් පූජා කියන එක වැරදි කියලා නෙමෙයි. පළතුරු පූජා කරන එක වැරදි කියලා නෙමෙයි. බෝධි පූජා කරන එක වැරදි කියලා නෙමෙයි. ඔතන විතරනේ අපි ඉන්නේ. 99.9ක් ඔතන ඉන්නේ. අර 0.1 ඉන්නවා. ගමන්ට බහලා වැඩ කරනගෙන යන අය. හැබැයි මේ අපි එතනට ඉන්නේ මොකදනේ මේ මොන හරි කරන්න ඕන හින්දා අරව තමයි කරන්නේ. එහෙම නැත්තම් දානයක් දෙනවා කිව්වොත් අපේ ඕන තරම් මිනිස්සු ඉන්නවා. මේ ඊයේ පෙරදා බොහොම කාලෙකින් කතා නොකරපු යාළුවෙක් මට කතා කරලා ලංකාවේ ඉඳලා කිව්වා මචං මං මගේ වත්තෙන් අක්කර 3ක් පූජා කරනවා භාවනා කුටි හදන්න. ඉතින් මෙහෙම ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේට මම පූජා කරනවා කියලා. ඉතින් ඒ මම මේක කියන්නේ වෙන මොකොත් ඉඳන්නේ පූජා කරන එක වැරද්දක් නෙමෙයි. ශාසනයට ඕන දෙයක් පූජා කරන්න ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ දාන්නේ තමයි ලොකු කරලා කතා කරන්නේ. දානේ තමයි ඉස්සරහට තියාගෙන ඉන්නේ. මොකුත් නොකර තමන්ගේ ශරීරය දිහා බලන් ඉඳන් කිව්වොත් ඒක බෑ. මේක මොන හරි කරන්න තියෙන අවශ්‍යතාවයේ හින්දා මොකුත් නොකර ශරීරය දිහා බලන් ඉන්න බෑ. එහෙම බලන් ඉන්න පුළුවන් අපි කරන්න පුළුවන් උත්තරම දානේ ඒක. අපිට තියෙන ඔක්කොම අමතක කරව වෙනවා. ඒක නම් කරන්නේ නැහැ. ඒක ඇරෙන්න අනිත්‍යව මගේ තියෙන අනිත්‍යව මම දිනනවා. දීලා නම ගහ ගන්නවා, ලොකු බෝඩ් එකක් ගන්නවා, ලවුඩ් ස්පීකර් එකෙන් නම කියනවා, පත්තරේ මුල් පිටුවේ කරනවා, ලොකු ගොඩක් දේවල් තියෙනවා ඊට පස්සේ. ඉතින් ඒ වගේ මේ කරන දෙයක් කරන කට්ටිය වැඩි නිසා මේ නිකන් ඉඳගෙන පැත්තකට වෙලා පැමිණි දුක් පැණි රහයි කියලා කැලේකට වෙලා එහෙම නැත්තම් කැලේකට යන්න ඕනේ නැහැ ගෙවල් වල ඉඳගෙන කරන්න පුළුවන්. ඉතින් එහෙම නිසා මේක ඉස්සරහට එන්න. ඒ වගේම සිල් ගන්න කිව්වා. සිල් ගන්නත් ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඕන තරම් මිනිස්සු ඉන්නවා. පොය දාට බස් පුරෝලා වෑන් පුරෝලා යනවා සිල් ගන්න. සිල් ගන්නවා කියලා කියන්නේ මොකද්ද? කුලක් ටිකක් කපාන කටකට ගාලා ඉඳගෙන ඉඳලා එනවා. එහෙම නැත්නම් ඔක ලක්ෂණ පැත්ත නෙමෙයි. භාවනා කරනවා. භාවනා කරන්නේ භාවනා. මොනවද කරන භාවනාව? මම මෛත්‍රී භාවනාව කරනවා. එහෙම නැත්නම් මම දෙතුස් කුණිපේ වඩනවා. එහෙම නැත්නම් මම නවසීවතකේ වඩනවා. එහෙම නැත්නම් මම කසින භාවනාව කරනවා. එහෙම නැත්නම් මම බුද්ධානුස්සතිය වඩනවා. එහෙම නැත්නම් චතුරාර්යක භාවනා කරනවා කියලා ලිස්ට් එකක් කියනවා. මේ ඔක්කොංගෙම තියෙන මොන හරි කරන දේවල්.
බුද්ධෝ කියන එහෙම නැත්නම් අරහං කියන එහෙම නැත්නම් සීල සත්‍ය නිදුක්ඛ නිරෝගී වාසෝපත් වෙනවා කියලා කියනවා. එතකන් හිත ඇතින් අරුට එන ගහපන් කියලා කතාවක් යන්නේ. ඉතින් ඒ වගේ මේ කරන දේවල් වලට අපේ හිත නැඹුරු කරනවා මිසක් නිරීක්ෂකෙක් වෙන්න නම් බෑ. හැබැයි ඔකේ ඊට වැඩිය අපි ඉස්සරහට ගිය ලස්සන කතාවක් තියෙනවා. මට හම්බෙලා තියෙනවා දෙන්නේ ඇත්තටම දෙනමක් මේ සතර සතිපට්ඨානය කොරෝනෝ. ඔයගොල්ලෝ ඇවිල්ලා කියනවා එන්න කයිගලින් තියාගන්න වාඩි වෙන්න දැන් දිග හුස්මක් ගන්න දැන් කෙටි හුස්මක් ගන්න සතියෙන් ආශ්වාස කරන්න සතියෙන් ප්‍රශ්වාස කරන්න දිග හුස්මක් ගන්නවා කියලා දැනගන්න දිග හුස්මක් පිට කරනවා කියලා දැනගන්න කෙටි හුස්මක් ගන්නවා කියලා දැනගන්න කෙටි හුස්මක් පිට කරනවා කියලා දැනගන්න ඊට පස්සේ දැන් ඔයාලට මේක වෙනවා ඔයාලට දැන් මේක වෙනවා කියලා. ඔහොම කොරෝනා සතිපට්ඨානය. සතිපට්ඨානය කොරෝන එකක් නෙවෙයි. සතිපට්ඨානය කියලා තියෙන්නේ යමක් කරනවා මේ නොකර ඉන්න හුරුදු කරනවා. නොකර ඉන්න හුරු කරනවා. ඉතින් එහෙම කොච්චර මේක පටලවාගෙන තියෙනවද කියනවනම් මේ සතර සතිපට්ඨානය නැත්නම් සතිය කියන එක නිරීක්ෂක මට්ටමින් එහාට ගිහින් මේකත් කොරවන තත්යකට පැටලෙලා තියෙනවා බුද්ධ ආගම විතරන්නේ සතර සතිපට්ඨාන. ඉතින් ඔන්න ඔය හේතුව නිසා අපිට මේක වැඩි කතා කරන අය නැහැ. පුරුදු කරන අය නැති නිසා. ඉතින් අපිට මේක අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය දෙයක් වෙන්න ප්‍රධාන හේතුව තමයි සතර සතිපට්ඨානය කියන්නේ භාවනාවක් නෙමෙයි. සතර සතිපට්ඨානය කියන්නේ විශේෂ කට්ටියකට අදාළ දෙයක් නෙමෙයි. සතර සතිපට්ඨානය කියලා කියන්නේ ජීවත් වෙන ක්‍රමයක්. කොහොමද මම ජීවත් වෙන්නේ? මම ගැන මම දැනගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි සතර සතිපට්ඨානය උගන්වන්නේ. ඉතින් ඕකට බුද්ධ ආගමක් නැහැ. ඕකට අවශ්‍ය මනුෂ්‍යත්වය විතරයි. මනුෂ්‍යත්වයේ තියෙන කෙනාට මේක මෙහෙම දෙයක් තියෙනවා කියලා ඇහෙන්නේ. ඒ ඇහෙන කෙනාගේ හිතට මේක වදින්න ඕන. ඒ වැදුනට පස්සේ යා මේකට යම් ආකාරයක ව්‍යායාමයක් කරලා පොඩ අනිවාර්යෙන් පුහුණු කරන්න ඕන. මොකද අපි මේ මෙච්චර කල් පුහුණු කරලා තියෙන්නේ ලෝකේ තියෙන කුණුහරුප ටිකනේ. ඉතින් ඔය කුණුහරුප ටික පුහුණු කරලා තියෙද්දි මේ වගේ දෙයක් එන්න හරිම අමාරුයි. ඉතින් අපි මේක ගන්න ඕන ඔය කුණුහරුප කොටට. ගන්න මේකත් පොඩ පුහුණු කරන්න. එහෙනම් තමයි අපි හැමතිස්සෙම ගිය සැරේ අපි මතක් කරුවා Tamanට පුළුවන් හැම දවසෙම කාලයක් වෙන් කරගෙන කරන්න. ඒ කාලේ පොඩ වැඩි කරන්න. වැඩි කරලා තමන් මේක තමන් ජීවත් වෙන ක්‍රමයක් හදාගන්න. මට මතකයි මම විනාඩි 5න් පටන් ගත්තේ. විනාඩි 5න් පටන් අරගෙන වැඩි කරලා ළමයි පැය එකමාරක් පැය දෙකක් එක දිගට ඉන්න පුළුවන්. සක්මන් කරන්න පුළුවන්. පරියන්කේ ඉන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි. නිතිපතාම මේක කරනවා. නිතිපතා කරනවා. එක දවසක් මිස් කරන්න. එහෙමත් දවසක මිස් වුණත් හරියට. නිවාඩුවක් හම්බෙන ඕනම වෙලාවක පැය 7ක් 8ක් ඒකට යොමු කරනවා. අන්න ඒ වගේ කැපවීමක් ඇතුව මේක කරන්න ඕනේ. එතකොට මේක අනිත් තියෙන කුණුහරුප ටික කැලේ මේක පුදුම විදිහට ඩෙවලොප් වෙලා ඊයේම අපේ යාළුවෙකුට කතා කරුවා මෙල්බන් ඉන්න මේවා කරන සමහර අය දන්නවා යාව ජයමිනි කියලා. එයා කියනවා අනේ හරි පුදුමයිනේ ජයකොඩි මේක නිසා මෙන්න මේ වගේ දේවල් දැන් අපි ගැන අපිට පේනවා කියලා. ඒ වගේ මේක ජීවත් වීමේ ක්‍රමයක්. නිකන් ජීවත් වීමේ ක්‍රමයක් නෙමෙයි. අපි මේ බස් එකක් රේල් පාරක ගෙනියනවා එහෙම නැත්නම් කෝච්චියක් බස් පාරක ගෙනියනවා වගේ ජීවත් වීමක් ජීවත් වෙන්නේ. ඒ ජීවත් වීම නැතුව අපි මේ බොහොම ස්මූත් එකේ බොහොම සරලව බොහොම ඝර්ෂණයකින් තොරව යන්න පුළුවන් ක්‍රමයක් තමයි සතර සති. අපිට ඕන තරම් හැප්පෙන්න කට්ටිය එනවා. කොච්චර කට්ටිය හැප්පෙන්න ආවත් අපි දන්නවා මල්ලෙන් ගහලා ෂේප් වෙලා යන්න. සතිය ප්‍රගුණ කරනවා නම් සතිය පුහුණු කරනවා නම් ඒක පොඩ එළියට එනවා. ඒ හින්දා මේක කොච්චර නැති වුණත් හම්බෙච්ච වෙලාවේ හැම මිනිස්සෙකුටම කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා බුදුහාමුදුරුවෝ කිව්වා දුර්ලභෝ බුද්ධපාදෝ දුර්ලභෝ මනුස්සත්ත්ව ප්‍රතිලාභෝ. පළවෙනිම දුර්ලභ කාරණය තමයි බුද්ධ උත්පත්තිය. බුදුරජාණන් වහන්සේ උපදින එක කන කැස්බෑවා වියසිදුරෙන් අහස දකින්නවා කරු දකින්නවා මොකද කතාවක් තියෙන්නේ. අන්න ඒ වගේ විරලයි බුදු කෙනෙක් උපදින. ඒ වගේම විරලයි. දෙවන විරල කාරණය තමයි මනුස්සත්ව ප්‍රතිලාභය. මනුස්සත්වයේ කියන එක
නිකන් ඉපදීමක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රතිලාභයක්. ඩිවිඩන්ඩ් එක. මේ අපි මේ ඉස්සර කරපු ඉන්වෙස්ට්මන්ට් එකකට මේක හම්බෙලා තියෙන්නේ. මේක හම්බෙලා තියෙන්නේ අපි ඔය අහෙන් දකින්න දේවල් දැක කනෙන් අහන දේවල් වල බාල් නටනට ඉන්නේ නෙමෙයි. මේක හම්බෙලා තියෙන්නේ අපි උතුම් දෙයක් තියෙනවා මේ විශ්වයේ කරන්න. ඊදී කරකන්න තමයි මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් හැටියට අපිට හම්බෙලා තියෙන පරණ ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට අපිට එහෙම කට්ටියක් තමයි මේ ඉන්නේ. එහෙම කට්ටියක් නෙමෙයි නම් මේ සතිය කියන එකට එන්නේ නැහැ. අපි දන්නවා ඕගොල්ලෝ තනි තනියම ගත්තොත් ඕගොල්ලෝ දන්න කොච්චර පිරිස් ඉන්නවද කියලා. ඒ කවුරුත් මෙතන නැහැ. මෙතෙන්ට ඕගොල්ලන්ගෙන් යම් හිතක් පෑදුනේ ඒ ප්‍රතිලාභී තියෙන කට්ටියක් නිසා. මගේ පවුලේ මගේ බිරිඳටයි ළමයි දෙන්නටයි අරෙන්න මගේ පවුලේ ඉන්නව 9ක් එකෙක් ගන්න නැහැ. හොඳ වෙලාවට මේ මල්ලිගේ පුතෙක් ඉන්නවා මෙතන. ඒ අරෙන්න වෙන කිසිම කෙනෙක් නැහැ. මුළු පවුලම ගත්තොත් 40ක් 45. එක්කෙනා ඉන්නේ මෙතන. ඉතින් ඒ වගේ අපිට මේ ප්‍රතිලාභයක් හම්බෙච්ච වෙලාවෙ මේකෙන් වැඩ ගන්න ඕන ගන්න පුළුවන්. ඉතින් අපි බැලුවොත් ඒ කය ගහන එක පැත්තකට තියලා මොනවද සතර සතිපට්ඨානය කියලා තියෙන කියලා මම ඉස්සෙල්ලම තියෙන ඡේදය පොඩ්ඩක් සත්‍යයනා කරන්නම්. බුදුරජාන් වහන්සේ කියනවා ඒවං මේ සුතං අත්වශයෙන් ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරතේ කම්මාස ධම්ම නාම කුරුණම් නිගමෝ తත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝ ති වදන්තේති බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒ තදවෝච. ඊට පස්සේ කියනවා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේව සමතික්කමාය දුක්ඛ දෝමනස අත්තගමාය න්‍යායස්ස අධිගමාය නිබ්බානස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඉතින් ඒකේ අපි මේ සරල තේරුම ගත්තොත් මේ ආනන්ද හාමුදුරුවෝ අපි කවුරුත් දන්නවා. ආනන්ද හාමුදුරුවෝ තමයි සජ්ජායනයේදී මේ හැම සූත්‍රයක්ම කියලා තියෙන්නේ. ඉතින් හැම සූත්‍රයක්ම පටන් ගද්දී ඒවං මේ සුතං කියලා තමයි පටන් ගන්න. කියන්නේ මා මෙසේ අසන ලදී කියන. මේ මා මෙසේ අසන ලදී කියන අයිට ඉතින් සමහර අය කියනවා මේ බුද්ධ ආගම්කාරයෝ කේලම් අහනවා කියලා. ඉතින් කමන්නේ නැහැ. ඉතින් අපි කේලම් වත් අහලා හරි මේක කරගමු. රයිට් ඕවා සුද්ධ කරන්න යන්න අපිට අවශ්‍යතාවයකුත් නැහැ, කාලෙකුත් නැහැ. ඒ වගේ දේවල් වලට කාලේ නාස්ති කරන්න තමයි කවුරු හරි කිව්වොත් ඕව එහෙම තමයි කියන්නේ. least frictional path. වෙන මොකුත් නෙමෙයි ඝර්ෂණයේ අඩුම මාර්ගය තෝරගන්න. ඔයා හරි අපි ඉතින් බාල කට්ටිය අපි මේ කේලමක් අහගෙන යන්නම්කෝ කියලා අපි අපේ ගමන යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ කියනවා ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං කුරුණං නිගමෝ. ඒ කියන්නේ කුරු කියලා ඉන්දියාවේ තිබිලා තියෙන ප්‍රදේශයක්. ඒක අදට උනත් Google කරුවොත් කුරු ඩිනස්ටි එහෙම නැත්නම් කුරු කිංඩම් කියලා වැටෙනවා. ඒකේ ඔය දිල්ලි, හරියානා, එතකොට උත්තර ප්‍රදේශයේ බටහිර කොටස, ඒ වගේම පංජාබ් වගේ හරිය ඒ මුළු ඔක්කොම ටිකට තමයි මේ කුරු රාජධානිය කියලා තිබිලා තියෙන්නේ. ඉතින් ඒක තමයි කුරු රට කියලා මෙතන කියන්නේ කුරුසු විහෙරති කියලා. ඒ කුරු කියන රටේ කම්මාස ධම්මනම් නිගමෝ. කම්මාස ධම්ම කියලා තිබිලා තියෙනවා මාකට් ටවුන් එකක්. මාකට් ටවුන් එකක් කියලා කියන්නේ දැන් ලංකාව ගත්තොත් එහෙම නැත්නම් ගම්පහ දිස්ත්‍රික්කය ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ. එහෙම නැත්නම් ශ්‍රී ජයවර්ධනපුර තමයි ප්‍රධාන තැන වෙන්නේ. ඉතින් ඒ වගේ මාකට් කමර්ෂල් ඒරියා එකක් වාණිජ්‍ය නගරයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ වාණිජ්‍ය නගරය තමයි මේ කම්මාස ධම්ම කියන නගරය. මේ කම්මාස ධම්ම කියන නගරය බොහොම වැදගත් බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණා බොහොම වැදගත් සූත්‍ර කීපයක් එතන සඳහන් කරලා දෙන එකක් තමයි මාගන්ධිය කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒක උන්වහන්සේ දේශනා කරලා තියෙන මේ කම්මාස ධම්ම කියන ගමේ. ඒ වගේම මහනිදානය කියලා බොහොම උත්තර සූත්‍රයක් තියෙනවා. ඒකත් දේශනා කරලා තියෙන්නේ මේ කම්මාස ධම්ම කියන ගමේ. ඉතින් ඒ වගේම තව එකක් තියෙනවා ධර්මයේ බොහොම කෙලවරට අඩියට ගෙනියන එකක් ආනිඤ්ජ සප්පාය සූත්‍රය කියලා. ආනිඤ්ජ සප්පාය සූත්‍රය දේශනා කරලා තියෙන්නේ මේ ගමේ. ඉතින් ඒකෙන් අපිට යම් දෙයක් ගම්ම්‍ය වෙනවා. මේ ගමේ ඉඳලා තියෙන්නේ වැඩකාරයෝ ටිකක් කියන එක. හොඳට වැඩේට බහැපු කට්ටිය ටිකක් කියන එක.
ඉතින් ඔය ගොඩට ගිහින් තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. මේ ගමේ හිටපු වැසියන්ගේ හැටි කොහොමද කියලා අටුවාවේ සමහර තැන්වල සඳහන් වෙනවා. ඒ අටුවාවේ කියලා තියෙනවා මේ ගමේ අය යම් ආකාරයක සතියක් වඩන්න උත්සාහ කරන අය. ඒගොල්ලෝ කොච්චර ඒක හරියටම සතිය මේකයි කියලා දන්නේ නැහැ. එක එක දේවල් අරගෙන කරනවා. ඒ කියන්නේ ප්‍රබාණ රත් කරගන්න කට්ටිය, වැඩ කරන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා කොහෙදි හරි තැනකදී හරි හම්බුනොත් මේ කඩේදී හම්බුනොත් එහෙම නැත්නම් පොලේදී හම්බුනොත් එහෙම නැත්නම් ලිද්දගාවදී හම්බුනොත් ඒගොල්ලෝ ආන්නේ ඔයා දැන් මොකද්ද වඩන කර්මස්ථානය මොන වගේ භාවනාවක්ද කරන්නේ? මම මේක කරන්නේ. හොඳයි කියලා යනවලු. අපි එහෙම නෙමෙයිනේ. අපිට කතා කරන්න පටන් ගත්තොත් වහින්න වගේ නේද කියලා පටන් ගන්න. ඊට පස්සේ අඟහරු ලෝකෙන් තමයි ආවේ. අරගොල්ලෝ එහෙම නැහැ. වැඩේට බහැලා වැඩේට ඒ තරමට වැඩේට බහැපු කට්ටියක් ඉඳලා තියෙන්නේ. එතනින් මෙහාට වෙන මොකක් කතා නැති තරම් කට්ටියක්. ඉතින් එතනට ගිහින් තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේක කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්ත්‍රේසි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා තියෙනවා. භික්ඛවෝති කියලා, භික්ෂුණී කියලා. මේ භික්ෂුණී කියලා ආමන්ත්‍රණය කරපුවාම දැන් මෙතන ඉන්න අයට සතර සතිපට්ඨානය ගැන උඩ දීලා කතා කරනවා. මේක හැබැයි කියලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට. අපිට නෙමෙයි කියලා ලොකු කුතුහලයක්, ලොකු ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේක අතෑරලා දාලා යන්න හේතුවක් කරගන්න පුළුවන්. මොකද අපිට නෙමෙයි මේක කියලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේ කෙලින්ම ආමන්ත්‍රණය කරලා තියෙන අපිට නෙමෙයි. භික්ෂුන් වහන්සේලාට කියලා අයින් වෙන්න හේතුවක් කරගන්න. ඉතින් එහෙම අයින් වෙන්න හේතුවක් කරගත යුතු නැහැ. ඒකට හේතුව තමයි භික්ෂූන් කියන්නේ කවුද කියන එක ඔය ඕගොල්ලන්ගේ ඔළුවේ ඉන්න භික්ෂූන් නෙමෙයි භික්ෂූන් කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ ගාවට කවුරු හරි ආපුවාම බුදුරජාන් වහන්සේ සමහර වෙලාවට බමුණු ගෘහපතිය එහෙම නැත්නම් රජ එහෙම නැත්නම් භික්ෂූන් කියලා කතා කරනවා. එහෙම කතා කරන්න හේතුව තමයි උන්වහන්සේ දන්නවා මේ ළඟට එන එක මොකක්ද කියලා. සර්පයාට සර්පයා කියලා කතා කරනවා වගේ බුදුරජාන් වහන්සේ සමහර අවස්ථාවල භික්ෂූන් කියලා කතා කරනවා. භික්ෂූන් කියලා කතා කරන්නේ වැඩේට බහැපු කට්ටිය ඉන්නේ හින්දා. වැඩේට බැහුවනම් භික්ෂුව. එතන තමයි බුදුරජාණන් භික්ෂූන් කියලා කතා කරන්නේ. ඒකට ධම්මජීව හාමුදුරුවෝ අපේ ගුරු ස්වාමීන් වහන්සේ තව උදාහරණයක් එහෙම නැත්නම් තව හේතුවක් දක්වනවා. උන්වහන්සේ කියනවා දැන් ওই පාර්ලිමේන්තු එකේ කතා කරද්දී ඉන්නවා අගමැති ඉන්නවා මිනිස්ටර්ස්ලා ඉන්නවා එක එක කට්ටිය ඉන්නවානේ. එතකොට ඉතින් ওই පොඩි ස්වච්ඡ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කතා කරද්දී යාට නැගිටලා ඔක්කොන්ටම ආමන්ත්‍රණය කර කර ඉන්නෑනේ. එයා කෙලින්ම ආමන්ත්‍රණය කරන්නේ කාටද? කතානායකතුමනි කියලා. කතානායකතුමනි කියලා ආමන්ත්‍රණය කරුවාට පස්සේ මුළු සභාවටම ආමන්ත්‍රණය කරුවා වෙනවා. ඒ කියන්නේ ඒ වගේ බුදුරජාන් වහන්සේ මෙතන වැඩි පිරිසක් ඉන්න තැන උසින් උඩින්ම ඉන්න එක්කෙනාට කතා කරනවා භික්ෂූණී කියලා. ඒ කතා කරපුවම යට ඉන්න කට්ටිය කොහොම එකතු වෙනවා. දැන් අපි වුණත් මීටින් එකකට ගියාම මීටින් එකේදී මොකක් හරි අපි කරද්දී අපි සාමාන්‍යයෙන් නම් ඉතින් ඔක්කොන්ටම නම කී කරනවා. හැබැයි හරි මීටින් වල කියන්නේ මාස්ටර් කියලා කතා කරන්නේ. ඒ සෙරමනි එක මාස්ටර් ඔෆ් ද සෙරමනි ඉන්නවා. මාස්ටර් ඔෆ් ද සෙරමනි මාස්ටර් කතා කරපුවම ඔක්කොන්ටම කතා කරනවා වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් කියලා ආමන්ත්‍රණය කරන්නේ ඔක්කොම අතුලත් කරන්නේ. ඉතින් ඔකට තව හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අටුවාවේ සඳහන් කරනවා මේ භික්ෂූන් කියලා සලකන්නේ මෙන්න මේ කට්ටිය කියලා. භික්ෂූන් කියලා සලකන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ සසර බය දැකලා සසර බයෙන් දුර වෙන්න යම් කිසි කෙනෙක් කටයුතු කරයිද අන්න ඒ උත්තමයා ඒ උත්තමාවිය භික්ෂු කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් භික්ෂුණීන් කෙනෙක් වෙනවා කියන්නේ. ඒක තමයි අටුවාවේ සඳහන් කරන විදිහ. බුදුරජාණන් වහන්සේම සඳහන් කරපු විදිහක් තියෙනවා. ඒ විදිහ තමයි සංඝයාට වන්දින ගාථාව. සමහර සූත්‍රවල බුදුරජාණන් වහන්සේ සංඝයාට වන්දින ගාථාව සඳහන් කරලා තියෙනවානේ. ඒකේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් කියන්නේ කවුද කියලා හඳුන්වලා තියෙනවා.
තියෙනවා. ඒ කියන්නේ ඔතොරිටි එක තියෙන අපිට බුදුරජාණන් වහන්සේගෙන් කවුද මේ භික්ෂුව කියලා සංඝයා කියලා දැනගන්න. right. ඒකේ ඔයගොල්ලෝ දන්නවා අපි සංඝයාට වඳින්නේ කොහොමද? අපි සංඝයාට වඳින්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගල right යදිදං චත්තාරි පුරුෂ යුගානි පුරුෂ යුගල හතරක් තියෙනවා චත්තාරි කියන්නේ හතර පුරුෂයන් මේ පුරුෂයන් කියන්නේ මෙතන පිරිමි පක්ෂය විතරක් නෙමෙයි මිනිස්යන් යුගල හතරක් තියෙනවා වෙන විදිහකට කියනවා නම් දෙවරක් හතර අටයි අට්ඨ පුරුෂ පුද්ගල පුද්ගලයෝ අට පිරිසක් ඉන්නවා ඒ පිරිස තමයි සංඝයා කියලා කියන්නේ යදිදං චත්තාරි අට්ඨපුරුෂ පුද්ගලෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කවුද මේ පිරිස් 8? ඒ පිරිස් 8 තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්ගයේ යද්දී ඵල ලබා ගන්න විදිහක් තියෙනවානේ. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියලා. අන්න ඒ මාර්ගයේ ඉන්න කට්ටිය තමයි 8 දෙනා. මේ සෝවාන් කියන යුගලයේ දෙන්නෙක් ඉන්නවා. කවුද දෙන්න? සෝවාන් මාර්ගයේ යන්නේ කෙනා සෝවාන් වෙච්ච එක්කෙනා. එක යුගලයක් දෙන්න. දෙවෙනි එක තමයි සකෘදාගාමි මාර්ගයේ යන්නේ කෙනා සකෘදාගාමි වෙච්ච එක්කෙනා. තව යුගලයක් හතරයි. ඊළඟ යුගලය තමයි අනාගාමි මාර්ගයේ යන්නේ කෙනා අනාගාමි වෙච්ච එක්කෙනා. අන්තිම යුගලය තමයි රහත් මාර්ගයේ යන්නේ කෙනා රහත් වෙච්ච එකෙනා. ඉතින් ඔය වගේ 8 දෙනෙක් ඉන්නවා. ඉතින් ඔය 8 දෙනාගෙන් මෙතන මේ ඉන්න පිරිස අඩුම ගානේ පළවෙනි කොටසේ ඉන්නවානේ. මොකද්ද පළවෙනි කොටස? සෝවාන් මාර්ගෙ. මේ සතිය වඩනවා කියලා කියන්නේ සත්‍තිස්පාක්ෂික බෝධි ධර්ම වල බෝධි ධර්ම 37 පළවෙනිම එක. එහෙනම් අපි මේ මාර්ගයේ ඉන්නේ. එහෙනම් මේ සෝවාන් මාර්ගයේ ඉන්න කට්ටිය. වික්ෂුන් වහන්සේලා පට්ටි ගාන්නම ඕනේ නැහැ. කහපාට සිවුරක් දරන්නම ඕනේ නැහැ. එහෙම නැතුව මේ මාර්ගයේ ඉන්නවා අපි වික්ෂුන් වහන්සේලා. ඒක කියන්නේ අපි දැන් කට්ටිය ඇවිල්ලා හතර ගාතේ ඇట్లా වඳින්න ඕනේ කියන එක දාන දෙන්න ඕනේ කියන එක නෙමෙයි. අපි බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ මාර්ගයේ ඉන්න කට්ටියට මේ යුගල හට්ටිය තමයි සංඝයා වහන්සේලා කියන්නේ. ඒ යුගල කට්ටිය තමයි අනුත්තර පුරිස ධම්මසාරති කියලා. ඒ කට්ටියට තමයි පුණ්‍යක්කෙත්තන් අනුත්තරන් කියලා කියන්නේ. වන්දනා කරන්න ඕන පුණ්‍යක් ශේස්ත්‍රයක් කියලා කියන්නේ ඒගොල්ලෝ. right? ඒ හින්දා භික්ෂුව කියන්නේ ඔය ඔළුවේ හිටපු භික්ෂුව නෙමෙයි ඒක අහිං කරගන්න. අපි අඳින්නේ කලිසමද්ද ෂර්ට් එකක්ද සාරියක්ද ඔසරියක්ද වැඩක් නැහැ. මාර්ගේ යනවනම් සතිය වඩනවනම් බුදුහාමුදුරුවෝ කියලා දෙන උඹලා ඉන්නේ සෝවාන් මාර්ගේ. එහෙනම් උඹලා භික්ෂු ගණයට වැටෙනවා කියලා. ඉතින් අපි ඒ පැහැදිලි කර ගැනීමත් එක්ක අපි ගියොත් ඊළඟ කියපු පදේට ඊළඟ ගාථාවේ තියෙනවා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේව සමතික්කමාය දුක්ඛ දෝමනස අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චගිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. ඒකේ පළවෙනි මේක. පළවෙනිම දේ තමයි ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ භික්ෂුණී එකම එක මාර්ගයයි තියෙන්නේ. මොනාටද? කරුණු පහක් දක්වනවා. පළවෙනි එක ශෝක පරිදේව සමතික්කමාය. සත්තානං විසුද්ධිය. සත්තානං විසුද්ධිය කියලා කියන්නේ සත්වයින්ගේ පාරිශුද්ධිය සඳහා එකම එක මාර්ගයයි. ශෝක පරිදේව සමතික්කමාය. මේ කියන්නේ අපේ ශෝක වෙන එක හඬා වැළපීම් සමනය කරගන්න එකම එක මාර්ගයයි. දුක්ඛ දෝමනස අත්තගමාය. මේ තියෙන දුක් දුම්නස් තමන්ගේ කරගන්න නැතුව ඉන්න එකම එක මාර්ගයයි. ඥායස්ස අධිගමාය. මේ දන්න ඥානය එහාට යන්න. ඥානය අභිබවා යන්න. අපි දන්න භෞතික විද්‍යාව, භූගෝල විද්‍යාව, රසායන විද්‍යාව, ආර්ථික විද්‍යාව, නීතිය ඔය ඔක්කොංගෙම එහාට යන්න. එක මේක මාර්ගයයි. ඊට පස්සේ අන්තිමට කියනවා නිබ්බානස්ස සච්චකිරියාය. නිර්වාණය සාක්ෂාත් කරගන්න එක මේක මාර්ගයයි. කරුණු පහකට එක මේක මාර්ගයයි තියෙන කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා.
ඊට පස්සේ එකම එක මාර්ගය මොකක්ද කියලා කියනවා චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයි කියලා. ඉතින් මම මේ කියපු මේ ටික සාකච්ඡා කරන්න මට අඩුම ගානේ සෙෂන්ස් 5ක් 6ක් කියයි. අද මම ගන්නවා එක වචනයක්. මොකක්ද ඒ වචනය? මේ ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ කියන එක. ඇයි බුදුරජාණන් වහන්සේ මොනවාද මේ බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ කියලා කියන්නේ? මේක සමහර තැන්වල එක එක පොත්වල එක එක විදිහට නිර්වචනය කරලා තියෙනවා, හඳුන්වලා දීලා තියෙනවා. ඒකායනෝ කියලා කියපුවාම සමහර පොත්වල කියනවා එකම මාර්ගය කියලා. තව සමහර පොත්වල කියනවා ඍජු මාර්ගය කියලා. තව සමහර පොත්වල කියනවා එක් දිශාවකට විතරක් ගමන් කරනවා කියලා. කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් එකම මාර්ගය කියලා කියන්නේ only way. එක් දිශාවකට විතරක් ගමන් කරනවා කියලා කිව්වොත් ඔය පාරවල් වල ගහලා තියෙන one way කියන්නේ. one way. මම ගන්නවා දෙකම. one and only way කියලා සමහර පොත්වල කියනවා. one and only way මේ කරුණු පහට. වෙන මොන දේ කෙරුවත් සත්වයන්ගේ විසුද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන මොන දේ කෙරුවත් මේ දුක් දුම්නස් නැති වෙන්නේ නැහැ. වෙන මොන දේ කෙරුවත් අපිට මේ දන්න දැනුමෙන් එහාට යන්න හම්බෙන්නේ නැහැ. මේ දැනුමට හිර වෙලා තමයි අපි ඉන්නේ. වෙන මොන දේ කෙරුවත් නිවන නම් හම්බ වෙන්නේ නැහැ. නිවන ලබන්න නම් එකම එක මාර්ගයයි තියෙන්නේ. ඇයි අපි බලමු ඇයි මේ එකම එක මාර්ගය කියලා කියන්නේ? අපි ගත්තොත් මේ කම්මාස ධම්ම කියන ගමේ කට්ටිය බුදුරජාන් වහන්සේ ගිහින් එතන දේශනා කරද්දී මම සඳහන් කරුවා එතන ඉන්න කට්ටිය කඩේදී කොලේදී හම්බුණත් ලෙඩ ගාවදී හම්බුණත් බස් එකේදී හම්බුණත් කෝච්චියේදී හම්බුණත් ඒ දවස්වල තියෙන්නේ නැතුව ඇති. ඒගොල්ලෝ කතා කරන්නේ මොකද්ද මේ වා කරන භාවනාව මොකද්ද කරනවා කරන කර්මස්ථානය කියලා. කියන්නේ එතනින් කියන්නේ ඒගොල්ලෝ මේ එක එක දේවල් කරලා තියෙනවා. අද ලංකාවේ තියෙනෙත් ඒකනේ. එක එක විකාරණ තියෙන්නේ. ඒ වගේ මෙතන එක එක දේවල් කරපුවයි ඉන්නේ. අන්න ඒ අයට තමයි බුදුරජාන් වහන්සේ කියලා තියෙන්නේ කට අරගෙන ඉන්න තාම කට වහන්න අමතක වෙලා ඇති. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා මහා සිංහනාදයක් කිව්වා. මහා දැඩි ලෙස කිව්වා මේ එක එක જાතියේ දේවල් කරගෙන මේ අපි අයියා මම හොඳේක මාගාව අනිත් අයගේව බාලයි කීක ඉන්න කට්ටියට බුදුරජාන් වහන්සේ කියන ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. දැන් උනත් දැන් ලංකාවේ ගත්තොත් මම කියන්න ඕනේ සමහර කියනවා හිත බලන්න කියලා. තව සමහර කියනවා ඔය මොනා කරන්නත් ඉස්සෙල්ලා අපි මේ ඉන්ද්‍රියන් සමනය කරගෙන ඉන්න ඕනේ. තව සමහර අය ඉන්නවා මම දන්නවා කණ්ණාඩි අල්ලනවා මාර්ගඵල දෙන්න. ඉතින් ඔය වගේ විකාර ගොඩක් එනවා. තව සමහරව ඉන්නවා ඔහොම කරලා හරියන්නේ නැහැ. කැලේටම යන්න ඕන. ඔය ගිහි ජීවිතේ ඉඳලා ඕවා කරන්න පුළුවන්ද? ඕවට මේවා තියෙන්න ඕනේ, මේවා තියෙන්න ඕනේ, මේවා තියෙන්න ඕනේ. ප්‍රහේතිව ප්‍රතිසන්දියක් තියෙන්න ඕනේ. අරවා තියෙන්න ඕනේ, මේවා තියෙන්න ඕනේ. මේ දැන් කාලේ කරන්න බෑ. දැන් කරන්න පුළුවන් මේ දානයක් දීලා සිල් පොඩ්ඩක් රැකලා ගිහින් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවට පස්සේ මම මේවා කෙරුවා කියලා ගිහින් එයාගේ ටිකට් එක ඉල්ලගන්න. එහෙම කතාවක් නැහැ. එහෙම කතාවක් තමයි දැන් තියෙන්නේ බොහෝ තැන්වල. right බුදුරජාණන් වහන්සේ මෙහෙම අරක එකයි මේක එකයි මේක හොඳ නැහැ අරක හොඳ නැහැ කියලා කතාවක් නැහැ. මේවා කරන්න කියලා කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම ටික අරගෙන කියනවා අපි ඉස්සෙල්ලා සඳහන් කරුවා වගේ මෛත්‍රී භාවනාව කර ඉන්න අය ඉන්න ඇති දෙතිස් කොණපේ කර ඉන්න ඇති කසින භාවනා කරපු අය ඉන්න ඇති නවසීවිතකේ කරපු අය ඉන්න ඇති බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති පිටපද දන්නේ ඒවා කර ඉන්න ඇති දේවතානුස්සති කරන්නේ ඔය ඔක්කොම කට්ටියට අඬ ගහලා බුදුහාමුදුරුවෝ කිව්වා ඒකායනෝ අම්බික්කවේ මග්ගෝ එකම එක මාර්ගයයි තියෙන්නේ. ඇයි එහෙම එකම එක මාර්ගයයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්න හේතුව උදාහරණයක් හැටියට ගත්තොත් අපි ඔය ලංකාව දිවයිනක් මේ දිවයිනේ ඉඳලා අපි පිටි රටකට යන්න නම් අපි අනිවාර්යෙන් එක්ක එයාපෝට් එකට යන්න ඕන. එහෙම නැත්නම් නැවකට යන්න හාබර් එකට යන්න ඕන, සීපෝට් එකට යන්න ඕන. සමහර බෝට්ටුවෙත් යනවා. ඒ බෝට්ටුවේ නගින කට්ටිය සීපෝට් එක තමයි එයාට. ෆොරෙන් පැනලා ගියා. ඒක තමයි යන්නේ සීපෝට් එක. අපිට එතනට ගිහින් යන්න නැතුව මේ පිටට යන්න බෑ. අපි උදාහරණයකට ගත්තොත් එයාපෝට් එකට යනවා කියලා මේ එයාපෝට් එකට එනකම් අල්ලපුවත් මිනිහට පුළුවන් වැටෙන් පැනලා එන්න. ළඟ ඉන්න මිනිහෙකුට බයිසිකලෙන් එන්නත් පුළුවන්.
බස් එකේ එන්නත් පුළුවන්. කෝච්චියේ එන්නත් පුළුවන්. වාහනයක එන්නත් පුළුවන්. උඟාක් දුර නම් එන්න ප්ලේන් එකේ වුණත් එන්න පුළුවන්. එයාපෝට් එකට. එහෙම නැත්නම් මේකේ මොකක් හරි මික්ස්චර් එකක් කම්බිනේෂන් එකකින් එන්නත් පුළුවන්. right කෝච්චිය ඇවිල්ලා පයින් ඇවිල්ලා බස් එකේ ඇවිල්ලා එයාපෝට් එකට එන්න පුළුවන්. කොහොම ආවත් එයාපෝට් එකට ආවට පස්සේ පිටරට යන්න නම් අනිවාර්යෙන් ෆ්ලයිට් එකට නගින්න. ඒ වගේ තමයි මේ සතියත්. අපිට ඕන මෛත්‍රී භාවනාව නෙමෙයි දෙතුස් ගුණ නෙමෙයි නවසීවතක නෙමෙයි ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි අර පහ ලබා ගන්න ඕන නම් අපි සතියට එන්න ඕන. මම කියන දේවල් නෙමෙයි ඕවා. බුදුරජාණන් සූත්‍ර දිහා බලපුවම බුදුරජාණන් වහන්සේ මොනවට පැහැදිලි කරලා තියෙනවා. හරි අපි ගත්තොත් බොහොම ප්‍රචලිත සූත්‍ර දෙකක්. එකක් තමයි මොකද්ද කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවානේ දිගට ගොඩක් කියාගෙන ඇවිල්ලා කියනවා මේ අම්මා කෙනෙක් තමන්ගේ එකම පුතාට මෛත්‍රී කරනවා ප්‍රේම කරනවා වගේ සියලුම සත්වයින්ට මෛත්‍රී කරන්න කියලා කියනවා. ඒ කියලා අන්තිම පදේ අන්තිම ගාථාවේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දේ ඒතං සතින් අදිත්තේය. මේ කොච්චර මෛත්‍රී කරුවත් හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ කියලා නෑ. බුදුහාමුදුරුවෝ අන්තිමට කියන්නේ මෙන්න මේ සතිය අදිෂ්ඨාන වෙන්න ඕන. කොයි වෙලාවේද? හිතගෙන ඉද්දි. තිට්ටං චරං ඇවිදිද්දි සතිය අදිෂ්ඨාන වෙන්න ඕන. අපි සක්මන කරනවානේ. ඒ සක්මන කරනවා වගේම අපිට හිතගෙන ඉද්දි සතියෙන් ඉන්න පුළුවන්. සක්මන් කරද්දී සතියෙන් ඉන්න පුළුවන්. තිට්ටං චරං නිසින්නෝවා ඉඳගෙන ඉද්දි සතියෙන් ඉන්න පුළුවන්. මේ පස්ස බිම වැදිලා තියෙන එක, කය තියෙන එක අපිට කයට හිත දාගෙන ඉන්න පුළුවන්. සයානෝවා ඇඳෙහි වැතිරලා ඉද්දි සතියෙන් ඉන්න පුළුවන්. කොහොමද මේ අපි ඇඳෙහි වැතිරලා ඉන්නේ කියලා. කයට හිත දාගෙන ඉන්න පුළුවන්. මේ හැම අවස්ථාවෙදිම සතිය අදිෂ්ඨාන කරනවා නම් තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය ගබ්බසෙය නහි ජාති ගබ්බසෙයං පුනරේති. එහෙම වෙච්ච කෙනෙකුට කෙනෙක් විතරක් ආය ගර්භාෂයක උපදින්නේ නැහැ කියලා. ඉතින් අමාරුයි කියනවා මේ කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රී භාවනාව කෙරුවාට පස්සේ කරණීය මෙත්ත සූත්‍රයට අනුව මේ යා අනාගාමී වෙනවා. අනාගාමී වෙන්නේ අර ටික කෙරුවොත්. සතිය අදිෂ්ඨාන කෙරුවොත් හිතගෙන ඉද්දි, ඇවිදිද්දි, හිතාගනිද්දි, ඉඳගෙන ඉද්දි අන්න එතකොට අනාගාමී වීමේ possibility එකක් තියෙනවා. එයාපෝට් එකට ආවා. ෆ්ලයිට් එකට නැග්ගා. දැන් යන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ කොහොම මොනා කෙරුවක් කමන්න මේ එයාපෝට් එකට එන්න සතියට එන්න කියලා මේ සූත්‍රය පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගේම මංගල සූත්‍රයේත් කියලා තියෙනවා. ඒ වගේ සූත්‍ර ගොඩක කියනවා මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආසේවනාච බාලාණං බාලයෝ ආශ්‍රය කරන්න එපා. හොඳ තැනක ජීවත් වෙන්න, හොඳට ඉගෙන ගන්න, අම්මලා තාත්තලා බලා ගන්න, දානි දෙන්න, මද්යපානය කරන්න එපා. ඒ ඔක්කොම කරලා ඊට පස්සේ අන්තිමට බුදුරජාණන් හිමීට යටින් කාඩ් එක ගහනවා අපමාදෝච කියලා අප්‍රමාද වෙන්න. මේ ඔක්කොම කරලා වා මේ මොනවාද මේ මහා මංගල සූත්‍රය කියලා කියන්නේ බ්ලෙසිංස් සූත්‍රය කියලානේ කියන්නේ. ඒ තමන්ගේ මංගල මේ කාරණා ටික සාර්ථක කරගත්තට පස්සේ ඊළඟට තියෙන මංගල කාරණේ තමයි අනිත් ගෘහ ජීවිතයේ තියෙන අන්තිම වෙරුණාට පස්සේ අප්‍රමාද වෙන එක. අප්‍රමාද වෙනවා කියලා කියන්නේ පරක්කු වෙන්න එපා කියන එක. පරක්කු වෙනවා කියලා කියන්නේ අපි තියෙන දේවල් වෙනස් කරගෙන යනවා කියලා පරක්කු වෙනවා. වෙනස් නොකර මේ තියෙන දේ තියෙන හැටියට බලන්න. දැක්ක ගමන් දැක්ක කියලා දැනගන්න. අහුව ගමන් ඇහුණා කියලා දැනගන්න. රස සුවඳ දැනුණ ගමන් ගඳ සුවඳයි කියලා දැනගන්න. රස දැනෙච්ච ගමන් රස දැනුණා කියලා දැනගන්න. ස්පර්ශය කම්පිතව ස්පර්ශය හම්බුණා කියලා දැනගන්න. එතකොට අප්‍රමාද වෙනවා. අපි දැන් කරන්නේ එහෙම නෙමෙයිනේ දැක්ක ගමන් අපි අපෝ මේක මට ගෙදර ගෙනියන්න තියෙනවා නම් සින්දුවක් යවනොත් මචං මට ඔක ටේප් කරලා දෙන්න බැයිද කියලා. රස දෙයක් අම්මෝ කොහොමද මේක හැදුවේ? බදලා දැහැදුවේ තෙල් දාලා දැහැදුවේ ඉතින් වැඩක් ගොඩයි. මේ රස දැනුණා කියන එකට
ඒක ගැන හිතන්නවත් වෙලාවක් ඒක ගැන පොටින්ම එන්නේ නැහැ සතිය වඩලා තිබෙන්නේ නැත්තම්. ඒ රූපයක් දැක්කම මේ දැක්කා කියන එකකින් එහාට යනවා කියන එක ස්වභාවිකයි. ස්වභාව ධර්මය. එහෙම විය යුතුමයි කියලා අපි හිතන්නේ. බුදුහාමුදුරුවෝ කියන ඒවා ඔක්කොම ප්‍රමාද ධර්ම. අප්‍රමාදය කියලා කියන්නේ වෙච්ච ගමන් අල්ලගන්න. එතකොට ඔබ ප්‍රමාද නැහැ. ඒක තමයි සතිය කියලා කියන්නේ. ඉතින් ඔය වගේ එක එක ආකාරයට භාවනා කරලා අදටත් හුඟ දෙනෙකුට ප්‍රතිඵල තියෙනවා. හුඟ දෙනෙකුට ප්‍රතිඵල තියෙනවා. ඒ එන ප්‍රතිඵල. ඒ කියන්නේ ඒගොල්ලෝ මෛත්‍රී කරනවා. එහෙම නැත්නම් දෙතස් ගුණපේ කරනවා. එහෙම නැත්නම් බුද්ධානුස්සතිය වගේ දේවල් කරනවා. ඒවා කරපුවාම යම් ප්‍රතිඵලයක් එනවා. මේ කාර් එකෙන්, එහෙම නැත්නම් බස් එකෙන්, එහෙම නැත්නම් කරත්තෙන් එයාපෝට් එකට එනවා. ආවට පස්සේ දෙයියනේ කිසි කෙනෙක් නැහැ මෙතනින් එහාට අරගෙන යන්න. මට ලංකාවේ ඉඳලා මෙහෙ ඕස්ට්‍රේලියාවට ආපු අම්මලා හම්බෙලා තියෙනවා. ඒ අම්මලා කියනවා අනේ පුතේ මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මට ඊට පස්සේ මට කියපු එක්කෙනා මම මෙන්න මෙහෙම කරන්න කිව්වා. හරිද? මම කියනවා නෑ අම්මේ. එහෙම නෙමෙයි. උතන්ට සතිමත් වෙන්න ඕන. මෙන්න මෙහෙමයි සතිමත් වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන් ගියා දෙන්න ඕන. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද උගන්වනවා මිනිස්සුන්ට ප්‍රතිඵලෙදී. ඒගොල්ලන්ව මඟ පෙන්වන්න කෙනෙක් නෑ. මුකුත් ඕනේ මෙහෙ එකම එක තැනක වෙන ථේරවාද නෙමෙයි වෙන ආගමක් අදහන කට්ටිය ආනාපාන සතිය කරනවා. ආනාපාන සතිය කරලා ඒ ආපු මිනිසුන්ට දෙන මෙවැක තමයි කිසිම වෙලාවක මේ ආශ්වාසය සංසිඳෙන්න දෙන්න එපා. ආශ්වාසය සංසිඳෙන්න දුන්නොත් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලිව සතර සතිපට්ඨානය කියලා දෙනවා ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳෙනවාමයි. එහෙම තියෙද්දිම වැඩක් නොකරන සතිය වඩන්නේ නැති අය නොමග අරිනවා හොගාලා. ඒ හින්දා මොකක් හරි කමන්නේ භාවනාවක් කරුවොත් ඒ භාවනාව අනිවාර්යෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ සතිය කියන බස් එකට එහෙම නැත්නම් සතිය කියන ප්ලේන් එකට නැගලා ඊතර වෙන්න. right? ඉතින් එහෙම හැකියාව තියෙන අය ඉන්නවා. එහෙම කියන හැකියාව අය ඉන්න නිසා බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා මේක ඒ කායනෝ අම්බික්කවේ මග්ගෝ එකම මාර්ගයයි ওই කරුණු පහට යන්න නම්. එහෙම නැත්නම් ඉතින් දුක තමයි කිසිම දුක් වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම එකම මාර්ගය කියලා කියන්න තව හේතුවක් තමයි අපි දන්නවා මේ බුදුරජාන් වහන්සේ නිවන කරා යද්දී බණහලා තියෙන අය සමහර වෙලාවට අහලා නැත්තත් ප්‍රශ්නයක් නැහැ. මේ නිවන කරා යන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකට අපි කියනවා පඤ්ඤා විමුක්ති හා චේතෝ විමුක්ති කියලා. කියන්නේ එක කට්ටියක් ප්‍රඥාවෙන් යනවා, එක කට්ටියක් හිත දමනය කර ගැනීමෙන් යනවා. හරි? ඒකට චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා කියනවා. මේවා ගැන පැටලෙන්න එපා. දැන් නැත්තම් අමතක කරලා දාන්න. මතක තියාගන්න අවශ්‍යතාවයකුත් නැහැ. පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ අපි දන්නවා ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ දන්නවා කියන එක. දන්නවා කියලා කියන්නේ හරියටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දන්නවා කියන එක. ඒකට අපි කියනවා අවිද්‍යාව නැතිකම කියලා. හරි අවිද්‍යාව නැති කරන්න නම් අපි මේ මොකක් හරි දැක්ක ගමන් අනේ මටත් මේක ගෙදර ගෙනියන්න කියන්නේ නැතුව දැක්කා කියන තැනට අවදි වෙන්න පුළුවන් තරමට අපේ හිත ඉස්සරහට ගත්තොත් අන්‍යයට පොඩ පඤ්ඤා විමුක්තිය ඇති වෙනවා. එතකොට එහෙමනම් මේ පඤ්ඤා විමුක්තිය ගන්න නම් අවශ්‍ය වෙන්නේ මොකද්ද? නිරීක්ෂක වෙන්න. නිරීක්ෂක වෙන්න තියෙන ක්‍රමය මොකද්ද? සතිය වඩන එක. අන්න ඒ හින්දා බුදුහාමුදුරු කියන මේක ඒ කායනෝම්බිකේ මග්ගෝ කියන. ඒ වගේම තමයි චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තියදී සිද්ධ වෙන්නේ අපි වේදනාවට සතිමත් වෙනවා. වේදනාව කියලා කියන්නේ බුද්ධ ධර්මයේ හැටියට වේදනාවෙන් හින්දා තමයි අපිට තණ්හාව ඇති වෙන්නේ. වේදනාවෙන් හින්දා තණ්හාව ඇති වෙනවා නම් අපි වේදනාව ඉවසා දරා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් වේදනාවට සතිමත් වෙන්න පුළුවන් නම් වේදනාවට සතිමත් වෙන්න අපි සිද්ධ කරන්නේ මොකද්ද?
තණ්හාව අයින් කරන එක. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි සක්මන් කරන ගමන් අපි අද මම දාලා තිබුණා ආධුනික එක්කෙනෙක් හිටපු හින්දා එයාට ඇහෙන්න අපේ මූලික කමටහන් ටික. ඒ මූලික කමටහන් ටික දාලා තියෙද්දි අපි සක්මන් කර කර ඉද්දි සමහර කෙනෙකුට ඕක ඇහෙන්න පුළුවන්. ඒ ඇහෙද්දි යාට හිතෙනවා මොන මල කරදරයක්ද මන් දන්නේ නැහැ මගේ මේ කකුලට හිත ගන්නත් බෑ මේ සද්ද ඇහෙනවා කියලා. අපිට හිතෙන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්. වැරද්දක් නෙමෙයි. එහෙම හිතෙද්දි හිතුණත් එහෙම හිතෙන්නේ නැතුව යම්කිසි කෙනෙකුට කකුලට හිත ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් අර වගේ හිතුවිල්ලක් එද්දිම එයාට එන හිතුවිල්ලට සතිමත් වෙන්න පුළුවන් නම් අර වගේ හිතුවිල්ලක් එනවා කියලා කියන්නේ මේ සද්ද ඇහෙනවා කියන එකට ද්වේෂයක් එනවා කියලා කියන්නේ අපිට තණ්හාවක් තියෙනවා කකුලට හිත ගන්න ඕන කියන එක තණ්හාව. ඒක කඩන සද්ද ඇහෙනවා කියන එක තණ්හාවේ අනිත් පැත්ත. ගෝරිය, වලිය, යුද්ධය. එකම කාසිය දෙපැත්ත. හරි. එහෙම නැතුව මේ දෙකටම සතිමත් වෙනවා. කකුලට හිත ගියොත් මම කකුලට සතිමත් වෙනවා. සද්දෙට හිත ගියොත් සද්දෙට සතිමත් වෙනවා. දෙන්න එකම ගෝරියකුත් නැහැ, ප්‍රේමයකුත් නැහැ. ඒ කියන්නේ අපි මේ තණ්හාවට ඉඩ දෙන්නේ නැහැ. තණ්හාවට ඉඩ දෙන්නේ නැහැ කියන්නේ තණ්හාව ෂේ වෙලා යනවා. තණ්හාව ෂේ වෙලා යනවා කියලා කියන්නේ අපිට මේ වෙයින් එකකින් වැඩිපුර වින්දනයකුත් තව එකකින් අඩු වින්දනයකුත් තියෙනවා කියන බව අපේ මනසින් ගිලිහිලා යනවා. අපේ ආකල්පයේ වෙනසක් ඇති වෙනවා. ඇටිටියුඩ් චේන්ජ් එකක් ඇති වෙනවා. අන්න ඒ චේන්ජ් එක පොඩ ඇති කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? එනේන එකට සතිමත් වෙනවා. එනේන එකට සතිමත් වෙනවා. අන්න ඒ හින්දා බුදුහාමුදුරුවෝ කියනවා ඒකායනෝ අම්බික්කවේ මග්ගෝ කියලා. ඉතින් ඕක බුදුරජාන් වහන්සේ බුදු වෙච්ච ගමන්ම කිව්වා. බුදු වෙච්ච ගමන්ම පළවෙනිම බුද්ධ වචනේ බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිද්දිතං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුරං. ගහකාරක දිට්ඨෝසි පුනගේහං නතහසි සබ්බාතේ පාසුතා බග්ගං ගහකෝටං විසංගිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. ඒ කියන්නේ මේ ගණන් කරන්න බැරි තරම් එක ಜಾතිවල ඉපද අපි මේ සංස්කාරයේ මේ ගේ හදන වඩුව හොය ගියා. ඒ වඩුව හැදුවේ මොකද්ද? මේ දුක ගෙනෙන ඉපදීමක් තමයි හැමතිස්සෙම හැදුවේ. අපි හැමතිස්සෙම යා උප්පත්තියක් අරන් දුන්නා. ඒ උප්පත්තිය අරන් දුන්නේ දුක විතරයි. උපදිනවා, ඊට පස්සේ ළමෙක් වෙලා ඉන්නවා, ඊට පස්සේ ඉගෙන ගන්නවා. ඉතින් කමල්ල කරදරේ කිය හැමදාම බැන ඉගෙන ගත්තා. ඉගෙන ගන්නවා කරදරයක් නේ, වදයක් නේ නටනට ඉන්නේ. ඊට පස්සේ අමුදරුවන් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ව හදන්න දුක් විඳිනවා. ඊට පස්සේ ඔය ටික වෙද්දී අපි කෙස් හැලිලා නාකි වෙලා ප්‍රෙෂර් හැදිලා ලෙඩ ගොඩක් උත් හැදිලා යාස්සේ ඉතින් පස්සේ හැදලා බලපුවම ඔක්කොම දුක් ගොඩක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. දුක් ගොඩක් තමයි අපිට දීලා තියෙන්නේ මේ ඉපදීම. ඉතින් මේ නෙගටිව් තින්කින් නෙමෙයි මේක. මේක තමයි 100% පොසිටිව් තින්කින්. ඕකට විරුද්ධ වෙනවා නම් යම්කිසි කෙනෙක් අන්න ඒක තමයි නෙගටිව්. බුදුනාට පස්සේ මේවා එකක්වත් නැහැ. එහෙම නැත්නම් මේ එනේවට අපි කොහොම හරි විසඳුමක් හොයන්න ඕනේ කියලා ඔයාලට ප්‍රතික්‍රියා දක්වනවා කියලා කියන්නේ ලෙඩ ශරීරයක් ඉදී ලෙඩ හැදෙනවා කියන එක පිළිගන්නේ නැති කට්ටිය. මේ ලෙඩ හැදෙන එකට ද්වේෂ කරනවා. ද්වේෂ කරනවා කියන්නේ තමයි ලෙඩේ වැඩි කරගන්නවා කියන එක. ඔව් මට කයක් තියෙනවා. මේ කය තියෙන හින්දා මේකට වෙන්න පුළුවන් දේවල් වෙයි කියලා පිළිගත්තොත් අඩුම ගානේ තියෙන ලෙඩේට ද්වේෂය නැති වෙනවා. ද්වේෂය නැතුව ගියට පස්සේ අපි ඇති කරන්නේ ධනාත්මක සෛල. ඒ ධනාත්මක සෛලයට සමානලට ලෙඩ හොද කරගීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක පැත්තකට දැම්මොත් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඊළඟ ගාථාවෙන් කියනවා ගහකාරක දිට්ඨෝසි මේ වඩුවව මම දැක්කා පුනගේ හංනකාසි මත්තට ගෙවල් හදන්න දෙන්නේ නැහැ මම උඹට. ඊට පස්සේ සබ්බාතේ පාසුකා බග්වා ගෙදර පරාල ටික ඔක්කොම මම බිඳලා දැම්මා. ගහ ගෝටන් විසංකිතන් මේ ගෙදර කැණි මඩල සුණු විසුණු කරලා දැම්මා. විසංකාරගතං චිත්තං තණ්හානං කය මද්දගෝ. මේ කය විසංකාර වුණා. විසංකාර කියලා කියන්නේ මුකුත් නොකර ඉන්නවා කියන එක.
සංස්කාර කරන්නේ නැහැ කියන එක. සංස්කාර කරනවා කියලා කියන්නේ මේ චේතනාත්මකව යමක් කරන එක. චේතනාත්මකව යමක් නොකර ඉන්න මම ඉගෙන ගත්තා. මගේ හිත එහෙ මෙහෙ කරන්න යන්නේ නැහැ. දැන් තියෙන දේ ඒ ආකාරයෙන්ම පිළිගන්නවා. අන්න ඒක තමයි අපි ඉස්සෙල්ලා සඳහන් කරුවේ පඤ්ඤා විමුක්ති කියලා. විසංඝාරගතං චිත්තං තණ්හානං කාය මජ්ජගාමී. තණ්හාව කියන එක සම්පූර්ණයෙන් නැති වෙන්න මම ෂය කරලා දැම්මා. කය කියලා මෙතන කියන්නේ ෂය කරලා දානවා කියන්නේ. ෂය කරලා දැම්මා කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ තණ්හාවයි අවිද්‍යාවයි කියන වඩුවට දැන් උඹ ගිහින් උඹලා ආච්චිට ගෙවල් හදපල්ලා කියන එක බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් ඔක ඔය කරුණු හින්දා ඒ වගේම ඒ විතරකුත් නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ ප්‍රථම බුද්ධ වචනයත් එහෙමයි අන්තිම බුද්ධ වචනයත් ඒකයි. අන්තිම බුද්ධ වචනේ මරණ වංචකයේදී බුදුරජාන් වහන්සේ කියන්නේ මොකක්ද භික්ෂුන් වහන්සේලාට? අප්‍රමාදේන සම්පාදේත කියලා. අප්‍රමාද වෙන්න එපා භික්ෂුණී කියලා. ඨක් ගාලා සතිමත් වෙන්න කියන එක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරුවේ. ඉතින් ඔය හින්දා මේක ඒකායනෝ අම්බිකවේ මග්ගෝ කියලා බුදුහාමුදුරන්ට බය නැතුව විශ්වය දෙදරන්න උන්වහන්සේට කියන්න පුළුවන්කමක් ඇති වුණා. ඉතින් අපි ඒ වගේම මේක ගත්තොත් මේකේ මම තව තේරුමක් දුන්නා මේ එක් දිශාවකට යන තේරුම. ඒ එක් දිශාවකට යන තේරුම කියලා කියන්නේ මේ සතිය කියන හිතේ තියෙන ලක්ෂණය මහ පුදුම ලක්ෂණයක්. ඒක හැම මිනිසෙකුටම එනවනම් ඒ මිනිසෙකුට පුදුම ප්‍රබෝධයක් ඇති වෙනවා. මොකද අපේ අනිත් තියෙන හිතේ තියෙන අනිත් හැම දෙයක්ම ගත්තොත් ඒ වෙයේ තියෙනවා යමක් කිරීමේ අවශ්‍යතාවය. යමක් කිරීමේ අවශ්‍යතාවය ආවට පස්සේ අපිට තෝරන්න වෙනවා. අපිට බේරන්න වෙනවා. අපිට චේතනාවල් ඇති කරන්න වෙනවා. හැබැයි මේ සතියට එහෙම නැහැ. සතිය තියෙන එක එහෙම පිටින්ම අපක්ෂපාතීව නිර්භයව ස්වයංම පිළිගන්නවා. එහෙම පිළිගන්න නිසා එයාට අනිත් අපේ හිතේ තියෙන ධර්මතාවයන් වලට වැඩි බලයක්. හැබැයි ඒ ඉස්සරහට එන්නේ නැහැ. මොකද ඉස්සරහට ඉන්නේ ඔක්කොම වැඩකාරී ටික. කෙරුමෝ ටික. ඒ කියනවා මේක කරන්න අරක කරන්න අනිත් එක කරන්න කියලා තමයි හිතේ තියෙන අනිත් ඒවා ඇවිල්ලා ඒ කෙරුම්කාරයෝ ඉන්නේ හින්දා තමයි මේ දැන් අපිට හිතා ගන්න බැරි ලෙඩ හැදෙනවා. දන්නේම නැති ලෙඩ හැදෙනවා. ඉතින් මේ කාලේ මම දන්නේම නැති ලෙඩ හැදෙනවා කියන එක විශේෂයෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඔක්කොම මේ කෙරුම්කාරයන්ගේ වැඩ නිසා තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒකෙන් කියන්නේ ලෙඩ හැදෙන්න එකම හේතුව ඒකයි කියලා. හැබැයි මේ සතිය කියන එකෙන් කෙරුම්කාරකම පැත්තකට ගිහින් අපක්ෂපාතී වුණාට පස්සේ කෙරුම්කාරින්ට ඇවිල්ලා වැඩ පෙන්නන්න බෑ. මොකද සතිය කරන්නේ එකම වැඩේ මේ කෙරුම්කාරේ මේ කෙරුම්කාරයෙක් එනවා කියලා දැනගන්න. මේ පැත්තෙන් හොරෙක් එනවා කියලා දැනගන්න. මේ පැත්තෙන් ත්‍රස්තවාදියෙක් එනවා කියලා දැනගන්න. මේ පැත්තෙන් පූජකයෙක් එනවා කියලා දැනගන්නවා විතරයි. ආරයට වඳින්න යන්නෙත් නැහැ. මෙයාට ගහලා එලවන්න යන්නෙත් නැහැ. එතකොට අර එන අයට ඒගොල්ලන්ගේ සෙල්ලම් දාලා පෙන්වන්න කෙනෙක් නැහැ. අපි මේක දන්නේ නැත්නම් තමයි සෙල්ලම දාන්න පුළුවන්. දැන් එහෙම සෙල්ලම දාන්න කෙනෙක් නැහැ. මොකද මෙයා gedara මිනිස්සයා සම්පූර්ණයෙන් අවදියේ. හොරුන්ට එන්න විදිහක් නැහැ. හරි. ඒ හින්දා මේ සතිය යම් කෙනෙක් සතිය වැඩුවොත් එයා දන්නේම නැතුව එයා යන්නේ නිවන කරා. දන්නේම නැතුව ඒක හැරිලා තියෙන්නේ නිවන කරා යන්න. මම ඕක එක සැරයක් ලංකාවේ අපේ නෑදෑය පිරිසකට වැඩසටහනක් කෙරුවා. ඒ කරපු වෙලාවේ ඇන්ටි කිව්වා අපේ අක්කෝ කියලා මේ එකම දිශාවට ගමන් කරනවා කියලා කැමති වුණත් අකමැති වුණත් දැන් ඕගොල්ලෝ නිවන කරා යන්නේ කියපුවම හෙට ලබන සැරේ ප්‍රෝග්‍රෑම් එකට මෙතන ඉන්න කී දෙනෙක් ඇවිල්ලා දන්නේ නැහැ. නිවන් යන්න බෑ. මම අහුවා ඇයි ඇන්ටිගෙන් ඇයි අපේ අක්කෝ කිව්වේ කියලා. නිහල් අංකල්ට උයලා දෙන්නේ කවුද? බල්ල ටිකට කණ්ඩ දෙන්නේ කවුද? ඒව තමයි වැදගත්. විතර මිනිස්සුන්ට වෙලා දෙන එකයි බල්ලන්ට කණ්ඩ දෙන එකයි වත්ත පිටිය බලා ගන්න එකයි ඒකයි ලොකෝ. නිවන් යන්න බෑ දැන්. හැබැයි බුදුහාමුදුරුවෝ මෙතන කියන මේක එක දිශාවට ගමන් කරන්න හදලා තියෙන කියලා සතර සතිපට්ඨානෙම අන්තිමට ලස්සන කතා ටිකක් කියනවා. අපි ඒවා ඉස්සරහට එමු. ඉතින් මෙහෙම ප්‍රබල විශ්ව ශක්තියක් තමයි මේ සතිය කියන්නේ. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ මේකට බය නැතුව සිංහනාද කෙරුවේ ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ. ඉතින් එහෙම විශ්ව ශක්තියකට సంతානෙ විවුර්ත වෙන්න
මේ පිරිසට ශ්‍රද්ධාව විරිය ධෛර්ය ලැබේවා කියලා මම ගේ දේශනාව හමාර කරනවා. හමාර කරලා දේශනාව ආශ්‍රයෙන් හරි තම තමන්ගේ සතිය වැඩිම පිළිබඳව හරි එහෙම නැත්නම් වෙන ධර්ම ගැටලුවක් වුණත් කමක් නැහැ. මූලික වශයෙන් යමක් අපිට හඳුනා ගන්න පැහැදිලි කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ශාමලී නෝන අත උස්සලා සාදු කියනවා සරි. නමෝදාමි. හොඳයි කතා කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒක අත උස්සන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. මම එතකන් වතුර ටික බොනවා. හොඳයි මම ලෑස්ති. අහන්න තියෙන කෙනෙකුට අහන දෙයක් අහන්න පුළුවන්. චාමලි කියන්න නංගි. මම චාමලි පස්සේ කතා කරන්න හොඳයි කියලා හිතුණා වගේ ගිය සතියේ කතා කරපු නිසා නමුත් කවුරුත් කතා නොකරන නිසා නැවත මම මේ මගේ මේ වාර්තාව ඉදිරිපත් කරාට මුලින්ම ගැටලුවක් නැද්ද? නෑ ප්‍රශ්නයක් නැහැ කියලා. හොඳයි. මම ඉස්සර සක්මන් භාවනාව ගැන කිව්වොත් මේ පසුගිය සතියේත් මම දීර්ඝ භාවනා වාර්තාවක් ඉදිරිපත් කරා. මේ ඒ ටික අතහැරලා අද ප්‍රතිඵල ලෙස මේක සම්තුහන් කරන්න කැමති. මේ දකුණු කකුල වම් කකුල මාරු වෙනද පෙළ ස්ථානයේද සතිමත්ව හැරීමද දැන් කරන්න පුළුවන්. සතිමත්ව හැරෙන එකත් ඒ අතරතුර සිතුවිලි වලට හිත පිට ගියද නැවත පය පාපිස්නේ ගැටෙනා තද ගතියෙන් පසුව නැවත සතිමත් වෙනවා. ටික වෙලාවක් පයෙන් හිත ගිලිහිලා සිතුවිලියෙන් තොර සිතෙහි පවතමින් සක්මන් කරනවා. එතකොට තද ගතිය හෝ පාදයේ ගෙන යනවා යන්නට හිත දෙන්නේ නැහැ. කිසිදු සිතුවිල්ලක් නැතිව ඉදිරියට යනවා. මේ හිස් වූ සිත දෙසට අවධානයෙන් සිටිනවා. නැවත සිතුවිල්ලකින් තොරව සිතට අවධානය යොමු කරගෙන ඉදිරියට යනවා. යම් වෙලාවට සිතට සිතුවිල්ලක් එනවා. සිහිය පිහිටුවාගත් සැනින් නැවත සිතුවිල්ලෙන් තොර සිත කෙරෙහි අවධානය යොමු කරමින් සක්මන් කරනවා. ඔන්න ඔය කාර්යය මේ දිනවල සක්මන කරගෙන යන්නේ. පරයන්කේ කියන්න කලින් ඒ ගැන නෑ මම අපි ඉස්සෙල්ලා සක්මන ගැන කතා කරලා ඉමු. හොඳයි ඒ සක්මනේ මීට ඉස්සෙල්ලා මට මතකයි ගිය සැරේ සක්මන පිළිබඳව පරයන්ක පිළිබඳව දීර්ඝ විස්තරයක් දුන්නා. ඉතින් අද කියපු ටිකේ හැටියට බොහොම පිළිවෙලට කයේ ඉඳලා පටන් ගන්නවා. මගේ කය ඒ කියන්නේ කකුලදී මට මෙන්න මේ විදිහට දැනෙනවා කියන තොරතුරු එනවා. ඒ කය දිහා බලන සූක්ෂකම වැඩිකමට සම්පූර්ණයෙන් දැන් අද තොරතුරු බොහොම කීපයයි දීලා තිබුණේ. ඒ වුණාට මට මතකයි ඉස්සෙල්ලා තොරතුරු දීලා තිබුණා බොහොම දීර්ඝ වශයෙන්. ඒ අනුව බලපුවහම ඔය අද කියන දේත් එක්ක හිත සම්පූර්ණයෙන් කයට එනවා. හිත සම්පූර්ණයෙන් කයට ආවට පස්සේ මෙතන කරන කෙනෙක් නැහැ. කය ඇවිදිනවා. කයෙන් තමන්ගේ කයයි හිතයි එක්තැන් වුණාට පස්සේ තමන්ට කයට වැඩිපුර තමන්ට පේන්න පටන් ගන්නවා තමන්ට හිතෙන් තියෙන දේවල්, හිතෙන් තියෙන බාධා. ඒ බාධා තමයි හිතවිලි කියලා කියන්නේ. ඉතින් එහෙම බාධා එන එක අපිට සාමාන්‍යයෙන්ම ජීවිතේ සිද්ධ වෙන දෙයක්. එහෙම බාධා ආවට පස්සේ අපි හැමතිස්සෙම කරන දේ තමයි බාධා එක ගැටෙන එක. හැබැයි මේ සතිය වඩන පුද්ගලයෙක් නිසා මේ බාධා තිබුණත් සක්මන් කෙරුවත් දැන් සක්මන ඉල්ලන්නේ නැතුව මේ ආපු බාධාවට ප්‍රකට වෙච්ච බාධාවට සතිමත් වෙනවා. ඒ ප්‍රකට වෙච්ච බාධාවට සතිමත් වුණාම
එයාට ටෝච් එක ගහගෙන ඉන්නවා හොරු කවුරුත් එනවද කියලා බලන්න. එහෙම ටෝච් එක ගහගෙන ඉද්දි හොරුන්ට එන්න බෑ මොකද ආවොත් අහු වෙනවා. හොරු ආවොත් මෙන්න හොරෙක් යනවා කියලා අඳුරන්නේ නැති කෙනෙක් කියලා දැනගන්න පුළුවන්. ඒ හින්දා හොරු වෙන්නේ නැහැ. ඒ වගේ දැන් ටෝච් එක ගහගෙන ඉන්න නිසා හිතුවිලි එන්නේ නැහැ. ඒ හින්දා කියන වචනේ තමයි හිතුවිලි නැති මේ හිස් හිත දිහා බලන් හිටියා කියන එක. එහෙනම් බලන් ඉද්දි එහෙනම් හොඳට බලන් හිටියා කියලා කියන්න සාක්ෂියක් තියෙනවා. සාක්ෂිය තමයි සමහර වෙලාවට එනවා. ඒ ආපුවම ඒක දැනගත්තාම ඒකත් නැති වෙනවා කියලා. ඉතින් අපි කරන්නේ සක්මන. දැන් තමන්ගේ సంతානය කයෙන් හිතට ගිහින් එහෙම හිත දිහා බලන් ඉන්නවා. ඒකට ගියාම පැටලිල්ල සැකසහිත භාවයක් නෑ. මං කයට යන්දෝ කකුලට එන්දෝ හිතට යන්දෝ අරහෙට යන්දෝ මෙහෙට යන්දෝ කියලා මේ පැටලිලි සහිත ස්වභාවයක් නෑ. ඒ පැටලිලි සහිත ස්වභාවයක් නැති එකම තමයි සතියෙන් ඇති වෙන්න ඕන දේ. සක්මන් කෙරුවා වුණත් සක්මන දැන් යනවා. කම්පියුටර් එකක් වෙනවනේ එයා යනවා. දැන් අපි ආයෙ අදලා සක්මන මේකට ගන්න ඕන. තමන් ඉන්න තැන දන්නවා. තමන් දැන් කය හරහා හිතට බහැලා දැන්. ඉතින් ඔක කොහොමම දිගටම කරන්න. මේ කරපුවාම තව ඉස්සරහට ඔකේ යන්න පුළුවන් වෙයි. මෙතන තව හිතෙන් එහාටත් යන්න පුළුවන් වෙයි. අපි ඉතින් බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඒ හිතන් දෙපා දැන් ඔය කිව්වට පස්සේ ඊළඟ සුමානි ඊළඟ එක එවි කියලා. ඉතින් දිගට කරපුවාම තව වැඩිපුර තොරතුරු වෙනවා. හොඳයි. කොහොම වුණත් සතියේ වැඩෙන විදිය බොහොම හොඳයි. ඊළඟ එක කියන්න බලන්න. මේ ආනාපාන සතිය ඊට සියුම් ලෙසට ආනාපානයේ ඉහළට පහළට යෑම මුල සිටම සිද්ධ වෙනවා. හුස්ම උඩට පහළට සියුම් හා කෙටිව 3 වාරයක් 4 වාරයක් පමණ පසුව හුස්ම නොදැනී යනවා. එවිට හිස් වූ සිතුවිලි වලින් තොර සිතට අවධානය යොමු කරගෙන සිටිනවා. ටික වේලාවකින් සිතුවිලි එනවා. සිහිය පිටවාගත් විගස නැවත හිස් තැනට සිතුවිලි තොර ස්ථානයට ගොස් ඉතා සිහියෙන් බලා සිටිනවා. මෙලෙස නැවත සිදු වෙනවා. පැයක් හෝ ඊට වැඩි කාලයක් මෙලෙස පරයන්කේ වඩනවා. අද දිනේ විශේෂයෙන් කතා කරොත් මහත් වූ ශ්‍රද්ධාවෙන් ඉඳගත්ත හේතුවෙන්ද දන්නේ නැහැ මේ පිළිබඳව. අද ඒ අර හිස්සු තැන මම වෙනදාට වැඩිය මට ඉතාමත්ම සතිමත්ව මම ඒ ස්ථානයේ හිටියා කියලා මට අද දවසේ කියන්න පුළුවන්. වෙන සිතුවිලි ඉතා සියුම්ව තමයි ආවේ. අර මහත්මයා කිව්වා වගේ ටෝච් එක අතේම තිබුණ නිසා දන්නේ නැහැ. ඒ අයට එන්නම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතාමත්ම සතිමත්ව ඒ දෙස බලා සිටිය අද පරයන්ක භාවනාවේදී. භාවනා නොකර සිටින අවස්ථා ගැන කියන්නද? මට තේරුණා. දැන් භාවනා නොකර සාමාන්‍ය ජීවිතයේදී සතිය පිහිටවන විදිය නෑ අපි මේක ඉවර කරලා ඉමු. මේකෙත් අර පර්යංකේ සක්මනේ සිද්ධ වෙන දේම තමයි මෙතන සිද්ධ වෙන්නේ. මුලින් කයෙන් පටන් අරගෙන ඊට පස්සේ කය හරහා හිත විවෘත වෙනවා. ඒ විවෘත වෙන හිතට දැන් ඇතුල් වෙලා දිහා හොඳට බලන් ඉන්න ස්වරූපයක් තියෙන්නේ. ඉතින් ඒ හිස්තැනට ගියාට පස්සේ පුළුවන් තරම් ඒ හිස්තැනට කිට්ටු වෙන්න, උත්සන්න වෙන්න, ආසන්න වෙන්න. ඉතින් ඒක හිමීට සිද්ධ වෙයි. ඔය කරන විදිය ඔහොමම දිගටම කරන්න කියන එක තමයි කියන්නේ. මේ දෙකේම යන ආකාරය එකම විදියට යනවා, බොහොම සමාන්තර විදියට යනවා. හොඳයි. කියන්නකො වෙන සාමාන්‍ය ජීවිතේ නොකර සිටින අවස්ථාවේදී ඔන්න ඇවිදිමින් සිටින විටදී බාහිරවට ඇති ද්‍රව්‍ය වලට අවධානය යොමු නොවි සිතුවිලින් තොර හිස්තැනට අවධානය යොමු කරගෙන ඇවිදින්න පුළුවනි. සිතුවිල්ලකින් හෝ බාහිර රූපයකින් සිහිය කැඩුනද නැවත ඒ හිස්තැනට පැමිණෙනවා. මෙලෙස සාමාන්‍ය වෙලාවක් පවත්වාගෙන යන්න පුළුවන්. වාහනයක යන අවස්ථාවේදීත් මේ සිහිය පවත්වාගෙන යමින් සිතුවිලි වලින් තොර තැන ඇසුරු කරමින් සිටිමි. වාහනයේ දෙපස කුමන දෙයක් පසු කළද මාහට ඒ පිළිබඳව අවධානයක් යොමු කිරීමට අවශ්‍ය නැත. සිතුවිලි සිතට ඇවිත් ටික වෙලාවක් ගත කරද්දී නැවත හිස්තැනට විත් ඒ ගැන අවධානයෙන් සිහියෙන් සිටින්න පුළුවනි. භාවනාවෙන් තොර එදිනදා කටයුතු වලදී සිහිය පවත්වා ගැනීමට තවදුරටත් උපදේශක් ලබා දෙන්නේ නම් යටහත් ඉල්ලා සිටිනවා මහත්මයාගෙන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතනත් අපිට දැනගන්න ඕන දැක ගන්න ඕන දේ තමයි දැන් අපි ඉස්සෙල්ලා ධර්මදේශනයේදී සාකච්ඡා කරුවා වගේ සඳහන් කරුවා වගේ සතිය වඩන්න පටන් ගත්තට පස්සේ සතියේ නැඹුරු වෙලා තියෙන්නේ දික් වෙලා තියෙන්නේ එකම පැත්තට.
එක් දිසා ගතයි කියලා කියන්නේ ඒකයි. ඒ හින්දා දැන් පර්යංකේ කරනවද, සක්මන කරනවද, බත් කනවද, නානවද, වැසිකිලි කැසිකිලි කරනවද කියලා ප්‍රශ්නයක් නැහැ. ඕනම වෙලාවක අපි අර උපේලා තියෙන තැනට අපේ හිත නිරන්තරව වැටෙනවා. හිත දැන් අවදිමත් නිසා. ඒ හින්දා තමයි ඔය නිතරම මේ හිතට හිතවිලි වලට යනවා, කයට එනවා කියලා කියන්නේ. ඉතින් ඕක ඔහොමම දිගටම වෙන්න අරින්න. මම මේ අහගෙන ඉන්න අනිත් අයට කියනවා හිතවිලි දිහා බලනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ ඉදිරිපත් කරන නෝන මහත්මයා මේ ඉස්සෙල්ලා සාකච්ඡා කරලා තියෙනවා. එයාගේ සතිය වැඩෙන හැටි කියලා තියෙනවා. ඒ අනුව මෙයාට අදාළ දෙයක් තමයි කියන්නේ. ඒ හින්දා අනිත් අයට මේ මම ඔක්කොහන්ටම හිතවිලි දිහා බලන්න කියන කතාවක් එහෙම නැත්නම් හිතවිලි නැති තැනකට යන්න කියන කතාවක් නෙමෙයි කියන්නේ. තමන්ගේ කමටහන ඉදිරිපත් කරන්න ඕන. තමන්ට සිද්ධ වෙන දේ. ඒ හින්දා දැන් කමලේ නංගිට කිව්වොත් ඒ යන විදිය බොහොම හොඳයි. ඔය විදිහට කරගෙන යන්න දිගටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. රුවින් නංගි. තෙරුවන් සරණයි. මම අද තමයි ඉස්සෙල්ලම වැඩසටහනට සහභාගී වුණේ. මට ඒක නිසා කෙරෙන පිළිවෙල ගැන මේ ප්‍රශ්න ඉදිරිපත් කරන පිළිවෙල ගැන කොහොමද කෙනෙකුට හිත කොහොමදවත්ම පිට යන්නේ වෙන ක්‍රියාවලිය දිහා විතරක් බලාගෙන ඉන්නවා. මට තියෙන ගැටලුව එතනින් එහාට පරයන්කේ කොහොමද කියන එක. මොකද ඒ අවස්ථාව ආවට පස්සේ හැමතිස්සෙම වෙන්නේ අර නිදිමත ගතිය. නිදිමතක්ද මොකක්ද කියන්න පැහැදිලිකමක් නැති වුණාට නිදිමතකට යනවා. ඒ නිින්දේ යනවා. එතනින් විදර්ශනාවට එන්න ඕනේ කියලා. ඒ වුණාට මට ස්වාමින්වහන්සේගෙන් පැහැදිලි කරගන්න බැරි වුණා ඒ විදර්ශනාවකට එන්නේ කියන එක ගැන මට අවබෝධයක් නැහැ. එන්න ඕන කොහොමද? ඒ වගේ අවබෝධයක් නැහැ. මට භාවනාව මේ කෙරෙන ආකාරය ගැනවත් පැහැදිලිකමක් නැහැ වගේ දෙයක් තමයි දැනෙන්නේ. ඔබතුමාගෙන් මට හොඳයි. ස්වාමින්වහන්සේ කියපු දේ මම තේරුම් ගත්ත විදිහ කිව්වොත් ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් මේ සමාධියකට ගිහින් තියෙනවා. ඒ සමාධියේ හිර වෙලා ඉන්නවා. ඒකෙන් අපේ විදර්ශනාවකට හැරෙන්න ඕන. ඒක තමයි විය යුත්තේ කියන්නේ. කෙලෙස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා නිවන සඳහා නම් විදර්ශනාව පැත්තට යොමු කළ යුතුයි. ඇත්තටම වචනෙන් කියනවා නම් කිව්වේ මේක හරියට ගමනක් යනකොට හම්බ වෙන ආපන ශාලාවක් වගේ. එතනින් හොඳට කාලා බීලා ඊළඟට නැවතත් ගමන යන්න අපි ආ යුතුයි. ඔය කකන තැන නතර වෙන්න එපා. උන්වහන්සේ එහෙම ඒ වචනයෙන් කිව්වා. ඉතින් මට ඇත්තටම නිවන වුණාම මට ඒක පැහැදිලි කරගන්න. ඇත්තට උන්වහන්සේගෙන් තවදුරටත් අහන්න මට ඒ වෙලේ පුළුවන්කමක් තිබුණේ නැහැ පැහැදිලි කරගන්න. ඔබතුමාට මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ උන්වහන්සේ කියන වචන හරි මේ අවශ්‍යයි. උන්වහන්සේ කියපු දේ පැහැදිලි කරන්න වෙනවා නම් ඉතින් ඔය පස්සේ කියපු වචන ටික බොහොම වැදගත්. එහෙමයි. ඒතන සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ අපි ආස්වාසේ දිහා බලාගෙන හිටපුවාම අපිට තේරෙනවා තමයි අපි මුලින් දැන් ගෝවින කිව්වා වගේ අපි මුලින් ඉඳගන්නේ මම තමයි හුස්ම ගන්න කියලා. එහෙමයි. එහෙම ඉඳගත්තට අපි මේක දිහා මුකුත් නොකර බලන් ඉන්න අපිට සිද්ධ වෙන දෙයක් තමයි අපිට පේන දෙයක් තමයි. මෙතන හුස්ම ගන්න මම අවශ්‍ය නැහැ. එහෙමයි. මේ ශරීරයේ යම් දෙයක් සිද්ධ වෙනවා.
ඒ සිද්ධ වෙන දෙයට අවශ්‍ය කරන හුස්ම ටික ශරීරයේ විසින්ම ගන්නවා. එහෙමයි. ඉතින් ඒක බලන්න අපිට පුළුවන්කම සිද්ධ වෙන්නේ අපි අනිත් ඒවා ඔක්කොම අයින් කරලා එහෙමයි. පැත්තකට වෙලා මේක දිහා බලන් හිටියොත්. ඉතින් ඒක බලන් එහෙම බලන් පැත්තකටලා බලන් ඉන්නවා බව කියවුණා මෙතන මේ වෙන කෙනෙක් හුස්ම ගන්නවා නම් පැත්තකට වෙලා අයින් වුණා වගේ තේරෙන කතාවක් කියවුණා. මට හරියට වචන මතක නැහැ. ඒ කියන්නේ මේ මම අයින් වෙනවා හුස්ම ගන්න මම අයින් වෙනවා. තමන්ගේ අවධානය ඒ වෙනුවට අවධානය වෙනම ඉඳගෙන මේක බලන් ඉන්නවා. හරි? එහෙම බලන් ඉද්දී ඔය තත්ත්වෙට ගියාට පස්සේ මේ හීනීට වැටෙන හුස්ම දිහා බලාගෙන ඉන්න එක හරි සුකුමයි. හරි සුන්දරයි, හරි සෞම්‍යයි. හරි. එහෙම ඒ තත්ත්වෙට ගියාට පස්සේ අපි වෙන කිසිම දෙයකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙමයි. වෙන කිසිම දෙයකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ කියන එකට සාක්ෂියක් තමයි නිදිමත වගේ දැනෙන කතාවක් කිව්වේ. එහෙමයි. මොකට හරි ඇලෙන්න තියෙනවා නම් නිදිමත නැහැ. එහෙමයි. හරි ජොලි. ගැටෙන්න තියෙනවා නම් නිදිමතත් නැහැ. ඉතින් ඔය අවස්ථාවේදී මේ හුස්ම සම්බන්ධයෙන් උනත් තියෙන ඇලීම ගැටීම අඩු නිසා තමයි අර නිදිමත වගේ ගතියකට එන්නේ. ඒක එන්නේ මේ එක අරමුණකට ඒකාග්‍ර වෙලා තියෙන නිසා. ඒ තමයි ධම්මජීව හාමුදුරුවෝ කිව්වේ මේ සමාධියක් වගේ වැඩෙනවා කියලා. මේ අරමුණ කොහොම හරි තියන් ඉන්න හදන. සමාධියේදී සමත ක්‍රමේදී තියෙන දේ තමයි අපි මේ අරමුණ තියෙනවා. අරමුණ අල්ලගන්න. හැබැයි අරමුණ අල්ලගත්තත් අපි මේ වඩන්නේ සතිය නිසා සමහර වෙලාවට අපි දන්නේම නැතුව හිර වෙනවා. එතන දන්නේම නැතුව ඒකට නිව වෙනවා. මොකද ඔතනට එන්න අපි මහන්සි ගන්නවා. ඒ මහන්සි ගත්තට පස්සේ අපිට තෝතන්නක් හම්බුනාට පස්සේ තෝතන්නේ පොඩ්ඩක් ඉඳලා රෙස්ට් කරනවා. ඒක තමයි ධම්මජීව හාමුදුරුවෝ කිව්වේ මේ ඒ ආපන ශාලාවේ හොඳට කාලා පිළලා රෙස්ට් කරලා පහුවෙන්ද උදේ නැගිටලා තමයි යන්නේ. දුර ගමනක් යද්දී එහෙමනේ. ඒ වගේ මෙතනත් ඔය රෙස්ට් කිරිල්ලකට තමයි හිත සැරසෙන්නේ. ඒ හින්දා දැන් මහන්සි නිසා දැන් හොටෙල් එකට ගිහින් බුදියන්න හදලා. හරි? ඕක විපස්සනාවට හරවන්න කරන්න තියෙන පළවෙනිම දේ. නම්බර් 1 සක්මන් කරන්න. සක්මන් කරුවේ නැත්නම් ඔය ස්වභාවයට දැන් පැහැදිලිවම කියවුණා අපි සක්මනේනුයි පර්යංකේනුයි කරන දේ තමයි සමාධියයි වීර්යයයි තුලණය කරන්නේ. දැන් මෙතන සමාධිය පැත්ත වැඩිපුර හම්බ වෙන නිසා පර්යංකේදී හොඳට ජොලිය ගන්න පුළුවන්නේ. ඒ හින්දා මේ සමාධියට ඒ පර්යංකයට අලුම් කරනවා වැඩි. එහෙමයි. පර්යංකයට අලුම් කරනවා වැඩි කියලා කියන්නේ අපේ සමාධිය වැඩෙනවා වීර්යය වැඩෙනවා. එහෙමයි. දැන් වීර්යය වැඩෙන්න නම් අපි සක්මන් කරන්න ඕනේ. එතකොට සක්මන් කරපුවම මේක හොඳට කර්මන්නේ වෙනවා. ඒ කර්මන්නේ වුණාම ඒකම අපි පොඩ ওই නිින්ද යන ස්වභාවයට අවදි වෙන්න යොදා ගන්න පුළුවන්. ඒක තමයි මූලින්ම විපස්සනාට හරවන්න මම කියන දේ. ඊට පස්සේ අපි බලමු කොහොමද ඔක පරිණත භාවයටපත් වෙන්නේ කියලා. ඒ අනුව ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. ඔබතුමාට බොහොම පිං. මට අද වැඩසටහන ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. හොඳයි. මේ එහෙනම් පෙරුවන් කරන්න මම තව එකක් කියනවා. සක්මන් කරද්දී විනාඩි 5ක් නෙවෙයි. එහෙමයි. සමසමව සක්මන් කරන්න ඕනේ. පර්යංකේ පැයක් කරනවා සක්මන පැයක් කරන්න. පර්යංකය මං සාමාන්‍යයෙන් පැය එකමාර දෙකමාර වගේ ඉන්නවා මහත්මයා. ඒක තමයි ඒක තමයි වරද. ඒ සමාධියට දන්නේම නැතුව අපි ඇදිලා. එහෙමයි. ඕක ඔයා විතරක් කරන වැරද්දක් නෙමෙයි. 2011 දී ධම්මජීව හාමුදුරුවෝ මට කිව්වා උඹ සක්මන් කරන්නේ නැත්නම් මා ගාවට එන්න එපා කමඩක්. මට අවසාන වශයෙන් දුන්නු උපදෙස තමයි සක්මනට යා යුතුයි කියලා. මම ඒක පිළිගත්තේ නැහැ. කියන්නේ මගේ ආසාව තියෙන පරිහංකය නිසා මගේ දුර්වලකම උනේ ඒක තමයි. මං නදනක්වත් මට කිව්වා සක්මන තමයි කළ යුත්තේ නංගි සක්මන කරන්න කියලා. තුන්දෙනෙක් කියලා තියෙනවා. එහෙමයි. දැන් මට පැහැදිලි. දැන් මම සක්මන් කරනවා මහත්මයා සක්මන් භාවනාව කරනවා. ඒක පස්සේ මම ඔබතුමාට ලබන සතියේ
ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න. සක්මන කරන්න සම හොඳයි. නැත්තම් මේක දිගට ඉඳගෙන ඉන්න හරියන්නේ නැහැ. ඉඳගෙන ඉඳ විනාඩි 15ක් කරුවා ඉඳගත්තේ එහෙම නෙමෙයි. පැයක් සක්මන පැයක් පරයන්කය. අමුතුම මාර්ගයක් විවෘත වෙනවා. හොඳයි. හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හරි. වෙන කවුද ඉන්නේ? මේ මෑතකදී පටන් ගත්තා වුණත් කමන්නේ Tamanට තියෙන දේවල් අහන්න. මොකද මේ ඒවා හරි වැදගත්. අනිත් හැම කෙනාටම ඕවා තියෙනවා. ඉතින් Tamanගේ ප්‍රශ්නේ හොඳ නෑ බාලයි මෝඩයි කියලා හිතන්න එපා. එහෙම හිතනවා නම් ඒක තමයි මොඩකම. ප්‍රශ්න මොකද නැත්නම් ඉතින් මම වෙන්දේසිය දාන්න සිද්ධ වෙනවා. ඈවරයි කියලා. හොඳයි. එහෙමනම් අපි වැඩසටහන නිමා කරන්න ඉස්සෙල්ලා කරුණු දෙකක් අපිට මේවා කරගන්න සිද්ධ වෙනවා. ඊළඟ සෙනසුරාදා වැටෙන්නේ 26. ඊට පස්සේ සෙනසුරාදා වැටෙන්නේ පළවෙනිදා. දෙවෙනිදා. මම හිතන විදිහට. මේ දවස් දෙකේ වැඩසටහන මට කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සභාවේ ඉන්න මහත්මීන්ගේ අදහස මොකක්ද? කරන්න පුළුවන්ද? කරන්න බැරි කමක් තියනවද? එහෙම තියනවා නම් chat කරන්න. එහෙම නැත්නම් mic එක on කරලා කතා කරන්න. පෞද්ගලිකව මට නම් ගැටලුවක් නැහැ සහභාගී වෙන්නට පුළුවනි. හොඳයි. මටත් ගැටලුවක් නෑ මහත්මයා පුළුවන්. හොඳයි. අනිත් මහත්මීන්ගේ අදහස මොකද? හොඳයි. දෙන්නේ කරින් අපි කරමු. එහෙනම් 26 වෙනිදා පළවෙනිදායි තියෙනවා. 26 වෙනිදා කරද්දී 26 වෙනිදා වැඩසටහනට සහභාගී වෙද්දී අපි ඊළඟ බැනර් එකේ දාන්නම්. මතක ඇතිව දෙයක් කරන්න ඕන. මෙතන දැන් ඉන්නවා කට්ටිය ශාමලි පින්සිද්ධ වෙනවා ශාමලිටත් පුළුවන් කියලා තියෙනවා. ලහිරු කියලා ඉන්නවා, රේණුකා ඉන්නවා, අශෝක ඉන්නවා, ශාමලි ඉන්නවා. මේ දැන් ඔයගොල්ලන්ගේ නමනේ තියෙන්නේ. මේ නම ඉස්සරහින් පුළුවන් නම් 26 වෙනිදාට විතරක් SH කියලා දාන්න පුළුවන්ද? SH කියලා දාන්න එහෙම ඉල්ලන්න හේතුව තමයි අපේ මෙහි තව වැඩසටහනක් යනවා. ඒ වැඩසටහනයි මේ වැඩසටහනේ කට්ටිය දෙක වෙන් කරගන්න ඕනේ. අපි බ්‍රේක් අවුට් රූම් එකක් අරගෙන කරන්න ඕනේ. ඉතින් මේ බ්‍රේක් අවුට් රූම් එකට ගන්න පහසු වෙන්න අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. සමහරලාට දැන් මෙතන ඉන්න සමහර නන්නම් මම දන්නවා. රේණුකා, අශෝක, චාමලේ, ජයකොඩි, නදනා, ශාමලි ඒ වගේ නම් දැක්ක ගමන් මම දන්නවා මේ ප්‍රෝග්‍රෑම් එකට තමයි එන්නේ කියලා. ඉතින් අනිත් මහත්මීන් තරහ වෙන්න එපා. සමහර වෙලාවට නමින් මට අඳුරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා අඳුරගන්න පුළුවන් වෙන්න නම ඉස්සරහින් SH කියලා දාන්න. SH කියන්නේ සමහිත කියන එක. එතකොට SH කියන කට්ටිය අපි වෙනම තැනකට අරගෙන එතන අපේ වැඩසටහන කරනවා. එතකොට අනිත් වැඩසටහන වෙනම යනවා. ඒක අපහසුයක් නැති වෙයි කියලා මම හිතනවා. සියලු දෙනාට මේක කළ යුත්තේ 26 වෙනිදාට පමණයි. එහෙනම් ওই කරුණු දෙක තමයි මට අහන්න තිබුණේ. එකක් 26 වෙනිදා දෙවෙනිදා කරනවද කියන එක දැන් කරන්න පුළුවන් කිව්වා. ඒකට පින් සිද්ධ වෙනවා. අනිත් එක තමයි කරනවා නම් 26 වෙනිදාට SH කියලා නමට ඉස්සරහින් දාන්න. ලහිරු පුතා එක පොඩ්ඩක් මතක් කරලා බැනර් එකෙත් සඳහන් කරන්න. ඉතින් එහෙමනම් අපි මේ වැඩ කටයුතු නිමා කරන්න ඉස්සෙල්ලා
කාට හරි තමන්ගේ ටෙලිෆෝන් නම්බර එක එහෙම නැත්නම් තමන්ගේ නම අපේ ගෲප් එකට ඇඩ් කරගන්න ඕන නම් තාම ඇඩ් වෙලා නැත්නම් ලහිරුට මැසේජ් එකක් අරින්න ඕගොල්ලන්ගේ නම්බර එක දීලා එහෙම නැත්නම් ලහිරුට කතා කරන්න ලහිරුගේ ටෙලිෆෝන් නම්බර එක මම හිතන්නේ ලහිරු දැන් දායි chat එකට ඒකෙන් අරගෙන ලහිරුට කන්ටැක්ට් කරලා කනෙක්ට් කරවගන්න අපේ ගෲප් එකට එතකොට අප්ඩේට්ස් ලැබෙනවා. එහෙමනම් අපි මේ වැඩසටහන සම්බන්ධයෙන් පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. මේ වගේ වැඩසටහනක් අපිට කරගෙන යන්න විශාල වශයෙන් විශාල පිරිසක් මහන්සි වුණා. ඕස්ට්‍රේලියාවේ ඉඳලා පිරිසක් මහන්සි වුණා. ලංකාවේ විවිධ පළාත්වල ඉඳලා පිරිස් මහන්සි වෙනවා. ඒ අපි දන්න පිරිස්, දකින පිරිස්. ඊට අමතරව අපිට මේ බුද්ධ වචනය මේ වගේ ගෙනියන්න එක දිගට අරගෙන ආපු විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලුම දෙනා මතක් කරලා ඒ සියලුම දෙනා මේ අපි රැස් කර ගන්නා ලද ධනාත්මක කම්පන චංචල වේග ලබා ගැනීමට හැකියාවක් තියෙනවා නම් ඒවා ලබා ගැනීමට හැකි වේවා කියන ප්‍රාර්ථනාවෙන් මතක් කරමු. තිලගුරු අම්මා මෑණියන් සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරද්දී යම් කෙනෙක් යම් ආකාරයකට උන්වහන්සේ රැක බලාගත්තා නම් ඒ සියලුම දෙනාටත් බුද්ධ වචනය අපිටක් රැගෙන ඉන්නේ යම් ආකාරයකට යම් සත්වයක් අපකප උනානන්දරදී ඇද්දනම් මේ සියලුම දෙනාටත් අපේ ගුරු ස්වාමීන් වහන්සේලා ගුරු ස්වාමීන් වහන්සේ රැක බලා ගන්නා සියලුම සත්වයින්ට ඒවා සංවිධානය කරන්න වේස මහන්සි වෙන සියලුම මහත්මීන්ටත් ඒ වගේම ඒවා කරගෙන යන අපේ ගෙවල් වල ඉන්න අඹුවන් සැමියන් දුව දරුවෝ වල තාත්තලා දක්වන සහයෝගයට ඒ සියලුම දෙනාටත් ශාසන කටයුත්තක් කරගන්න ගමම්ම තමන්ගේ කටයුතු කරන ගමම්ම ශාසන කටයුත්තක් කරන්න සහභාගී වෙන මේ සියලුම දෙනාටත් මේවා දැකලා යම් ආකාරයකට සාදු කියලා උන්මාදයකටපත් වෙලා ප්‍රීතියකටපත් වෙලා සතුටු වෙන යම් සත්ව කොටසක් වෙනනම් මනුෂ්‍ය වේවා දුර වේවා ළඟ වේවා ඒ සියලුම සත්වයින්ට මේ කුසලත් වේවා කියන ශීර්ෂයෙන් එත්තාවතාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.